සාමාන්‍ය පෙළ මැයි මාස 25 වෙනිදා ඉතිහාසයේ විෂය ලියන ඔයාලට මට කියලා දෙන්න තියෙන ප්‍රධාන මාතෘකා කීපයක් සාකච්ඡා කරන්නයි මේ හදන්නේ. 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන් අපි මොනවද බලන්න ඕන? ඒක තමයි අපිට කතා කරන්න තියෙන ප්‍රධානම මාතෘකාව මේ වෙලාවේ. 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන් අපිට බලන්න වෙනවා මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම. මොකද මූලාශ්‍රය ඇසුරෙන් යම්කිසි ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. මූලාශ්‍රයක් කියලා කියන්නේ ලේඛනයක් හෝ නිර්මාණයක් මගින් අතීත මිනිස් කටයුතු පිළිබඳව එළිදරව් කිරීම තමයි මූලාශ්‍රයක් කියලා කියන්නේ. ඒතර මූලාශ්‍ර වර්ග දෙකයි සාහිත්‍යමය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. එතකොට සාහිත්‍යමය මූලාශ්‍ර කියලා කියන්නේ අතීත ප්‍රජාව විවිධ කාලවකවානු වල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන. අතීත ප්‍රජාව විවිධ කාලවකවානු වල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන තමයි සාහිත්‍යමය මූලාශ්‍ර කියලා කියන්නේ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ පුරාවිද්‍යාත්මක කැණීම් පර්යේෂණ මගින් සොයා ගන්නා පුරාවස්තු කාසි සෙල්ලිපි නටබුන් ආදී විවිධ වූ ස්පර්ශ උරුමයන් තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ. එතකොට අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා ඊළඟට මහා වංශය ගැන. මොකද මහා වංශය ගැන තනි ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ තාමත් ලකුණු ප්‍රමාණයකට. සාමාන්‍යයෙන් ලකුණු 5කට වගේ ඇහුවොත් මහා වංශයේ වැදගත්කම සහ මහා වංශය සම්බන්ධ ප්‍රශ්නයක් හෝ වංශ කතා සම්බන්ධ ප්‍රශ්නයක්. මුලින්ම අපිට අහන්න ඉඩ තියෙනවා මහා වංශයේ දීප වංශය ලියන්න උපයෝගී කරගත්ත අට කතා මොනවාද කියලා. එතනදී අට කතා ගත්තම උත්තර විහාර අට කතා, විනය අට කතා, සීහල අට කතා කියන අට කතා ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මහා වංශයේ වැදගත්යි මේ තරම්. අංක 1 ඔබ දන්නවා මහා වංශය කියන පොත ලෝක ඉතිහාසයේ අඛණ්ඩව ලියවිලා තියෙන කෘතියක්. ඒ කියන්නේ රටක ඉතිහාසයේ අඛණ්ඩව ලියවිලා තියෙන පොත් අතරින් ප්‍රධාන පොතක් තමයි මහා වංශය කියලා කියන්නේ. වසර 2500ක ඉතිහාසයක් අඛණ්ඩව දැනටත් ලියවෙනවා. එතකොට මහා වංශයේ පළවෙනි කොටස ලිව්ව මහානාම හාමුදුරුවෝ මේ මහා වංශය ලියලා තියෙන්නේ බොහෝ මූලාශ්‍ර ඇසුරු කරගෙන. ඒ අපට සාක්ෂියතු ඔප්පු කරන්න පුළුවන් සෙල්ලිපි වලින් අදටත් මහා වංශයේ තියෙන තොරතුරු තහවුරු වෙනවා. ඒ කියන්නේ සෙල්ලිපියෙන් පොතේ තියෙන තොරතුරු තහවුරු වෙනවා නම් කාරණේ ඇත්තයි. ඒක තමයි ඇත්තම කාරණේ. එතකොට ඔයාලා ලියන්න ඕන සෙල්ලිපි වලින් පොතේ තියෙන තොරතුරු තහවුරු වෙනවා. ඒ වගේම තමයි දීර්ඝ කාලයක් අඛණ්ඩ ඉතිහාසයක් ලියවී ඇති කෘතියක් මේක. ඒ වගේම තමයි මේක අනිත් පොත්වල නොමැති තොරතුරු තියෙන පොතක්. වෙන පොත්වල නැහැ ඒ තොරතුරු. මහා වංශය තියෙනවා. ඉතින් ඒ නිසා අපිට හිතන්න පුළුවන් මහා වංශය කියලා කියන්නේ අනගිබවණීය කෘතියක් කියලා අනිත් පොත් එක සසදා බලද්දී. ඒ වගේම තමයි සාහිත්‍යමය මූලාශ්‍රයකින් ඉතිහාසය ඉගෙන ගන්නව නම් සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවාද? විශේෂයෙන්ම මූලාශ්‍රය රචනා වූ කාලය. ඒ වගේම මූලාශ්‍රයේ කතුවරයා. ඒ වගේම කතුවරයාගේ අරමුණු. ඒ වගේම කතුවරයා මූලාශ්‍රයට කරුණු හොයාගෙන තියෙන්නේ කොහොමද? කාලය, කතුවරයා, අරමුණු, කරුණු. මේ විදිහට තමයි අපි මේ පාඩම සාකච්ඡා කරන්නේ. ඒ වගේම ලංකාව ගැන ලියවිලා තියෙන පොත්පත් අතරින් විදේශීය සාහිත්‍යමය මූලාශ්‍ර කියලා කියන්නේ ප්‍රබල විශ්වාසයක් දිනාගත්ත මූලාශ්‍ර විශේෂයක්. මොකද පිට රට මිනිස්සු අපේ රට ඇවිල්ලා පොත්පත් ලියන්නේ බොරුවට නෙවෙයිනේ. බොහෝ දුරට සත්‍ය තොරතුරු තමයි ඒ වගේ ඇතුළත් කරන්නේ. ඒදී ලංකාව ගැන තොරතුරු ලියවිලා තියෙන දකුණු ඉන්දියානු කෘති බැලුවොත් සිලප්පාදීකාරම් මණිමේකලයි පදුරුප්පත්තු ගන්න පුළුවන්. ඒ වගේම ඔබට අහන්න පුළුවන් සාහිත්‍යමය මූලාශ්‍රවල ප්‍රයෝජන 3ක් ලියලා පැහැදිලි කරන්න කියලා. ඒතර ඔයාලට පටන් ගන්නකොටම කරුණක් විදිහට තෝරගන්න පුළුවන් රටක දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික තොරතුරු විස්තරාත්මකව දැක්වෙන්නේ සාහිත්‍යමය මූලාශ්‍ර වලින්. ඒක අපිට ලියන්න පුළුවනි. ඒ වගේම තමයි එක් මූලාශ්‍රයක් මගින් ලැබෙන තොරතුරක් අනිත් මූලාශ්‍රයෙන් තහවුරු කරගන්න පොත් ඕන වෙනවා. උදාහරණයක් ශිලාලේඛනයක තියෙන තොරතුරක් පොතකින් තහවුරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පොතක තියෙන තොරතුරක් තවත් පොතකින් තහවුරු කරගන්න පුළුවන්. ඒ නිසා සාහිත්‍යමය මූලාශ්‍ර වල වටිනාකම මිල කරන්න බෑ. ඒ වගේම අපේ රට විදේශීය රටවල් සමග තිබුණු සම්බන්ධතා ගැන පැහැදිලි කරන්න පොත්පත් කියලා කියන්නේ අතිශය වැදගත් අංගයක්, මූලද්‍රව්‍යයක්. එතකොට අපිට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් නටබුන් ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. නටබුන් සම්බන්ධව මොකද සෙල්ලිපි සහ කාසි ගැන පෙර ප්‍රශ්න පත්‍රවල අහලා තියෙනවා. ඒවා එන්නත් පුළුවන්. නටබුන් තාම ඇවිල්ලා නැහැ. නටබුන් වලින් මොනවද හෙළි වෙන්නේ? පැරණි ජනතාවගේ නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණික අංග, ඒ වගේම වාස්තු විද්‍යා ශිල්පයන්, පරිසර සංරක්ෂණ හැකියාවන්, ඒ වගේම තමයි ජල පාලනය. මේ ආදී දේවල් අපට නටබුන් වලින් හෙළි වෙනවා පාඩම් කරගන්න. ඒ වගේම අපේ සංස්කෘතික ඉතිහාසයේ පෙන්눔 කරන
ජීවමාන සාක්ෂි මොනවද? අන්න ඒ ගැන කෙටි ප්‍රශ්න පත්‍රයට අහන්න පුළුවන්. සංස්කෘතික ඉතිහාසයේ පෙන්වුම් කරන ජීවමාන සාක්ෂි තමා චිත්‍ර, මූර්ති, කැටයම්. විශේෂයෙන්ම ඒ ආශ්‍රයෙන් ශ්‍රීගිරි චිත්‍ර වලින් හෙළිවන තොරතුරු අහනවා. එතකොට පැහැදිලිවම ඒ කාලේ අතීතයේ කාන්තාවන්ගේ ආභරණ භාවිතය, ඒ වගේම අතීත කාන්තාවන්ගේ වර්ණ භාවිතයන්, අතීත කාන්තාවන්ගේ කොණ්ඩ මෝස්තර භාවිතයන්, නියාලේපන, ඒ වගේම ඇස්සාලේපන, මේ ආදී දේවල් එකල ආභරණ, එකල විලාසිතා අලංකරණය ගැන අර චිත්‍ර වලින් ඉතාම හොඳ ආදර්ශයක් අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම පුරා වස්තුවක් කියන්නේ මොකද්ද? පුරා වස්තුවක් කියන්නේ පැරණි ජනතාව නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද දැනට පවතින දේ. පැරණි ජනතාව නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද දැනට ඉතිරි වෙලා තියෙනවා යම් යම් දේවල් පුරාවස්තු කියලායි කියන්නේ. එතකොට මේ පළවෙනි පාඩම ආශ්‍රයෙන් සමහර වෙලාවට පුරාවස්තු විනාශ වෙන්නේ කොහොමද? පුරාවස්තු අපි රැක ගන්න ඕනේ කොහොමද? ඒ ගැනත් ඔයාලට අවධානය යොමු කරන්න ඉඩ තියෙනවා. ඊළඟට දෙවැනි පාඩම 10 අවසර පොතේ ගොඩාක් 2016 ඉඳලා බැලුවන් පස්සේ මේ දක්වාම ප්‍රශ්න ඇවිල්ලා තියෙන පාඩමක්. ලකුණු 18 ප්‍රශ්නම ගොඩක් ඇවිත් තියෙනවා. එතකොට ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන මේ පාඩම තුල ප්‍රාග්, పూర్ව, මුල් කියලා යුග තුනක් ගැනයි කතා කරන්නේ. ප්‍රාග් යුගය කියන්නේ වසර 1,25,000කට පෙර සිට ක්‍රිස්තු පූර්ව 2400 දක්වා යුගය. పూర్ව යුගය කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 2400 ඉඳලා ක්‍රිස්තු පූර්ව 450 දක්වා කාලය. මුල් ඓතිහාසික යුගය කියන්නේ ක්‍රිස්තු පූර්ව 450 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 300 දක්වා අවධිය. ඒ මුල් ඓතිහාසික යුගය කියලා හඳුන්වන්නේ. එෙහිදී අපට මේ මුළු පාඩමම බෙදන්න පුළුවන් මාතෘකා 4යි. එකක් තමයි ජීවන රටාව. ඒ කියන්නේ යැපීම් ක්‍රමයේ ජීවන රටාවේ ලක්ෂණ. අනිත් එක තාක්ෂණය. අනිත් එක අභිචාර විධි. අනිත් එක මේ එක් එක් මානව කාණ්ඩ ජීවත් වූ ප්‍රදේශ. ඒ විදිහට කාණ්ඩ 4කට බෙදලා මේ පාඩමේ අර මාතෘකා තුන කතා කරනකොට හරිම ලේසි. දැන් උදාහරණයක් බලමු. ප්‍රාග් ඓතිහාසික යුගයේ තාක්ෂණය ගත්තොත් ශුද්‍ර ශිලා මේවලම් සහ මහා ශිලා මේවලම්. ඒ වගේම పూర్ව ඓතිහාසික යුගයේ තාක්ෂණය ගත්තොත් අපිට පුළුවන් කෙලින්ම කියන්න මැටි භාණ්ඩ තාක්ෂණය, පිලිස්සූ මැටි භාණ්ඩ, යකඩ භාණ්ඩ තාක්ෂණය, ආභරණ තාක්ෂණය සහ නිවාස ඉදිකිරීමේ වාස්තු විද්‍යාත්මක ක්‍රම ශිල්ප. ඒ තමයි තාක්ෂණය බෙදෙන විදිය. යැපීම් ක්‍රම ගත්තොත් අපි දන්නවා ප්‍රාග් ඓතිහාසික යුගයේ යැපීම් ක්‍රමයේ විදිහට අපි ගන්නේ දඩයම සහ තන තන විවිධ ආහාර එකතු කිරීම. ඒ වගේම තමයි పూర్ව ඓතිහාසික යුගයේ යැපීම් ක්‍රමය ගත්තොත් පැහැදිලිවම ස්ථීර වාසීව කෘෂිකර්මාන්තය කරන එක තමයි పూర్ව ඓතිහාසික යැපීම් ක්‍රමය. ඒ වගේම තමයි මුල් යුගයේ යැපීම් ක්‍රමය ගත්තොත් මුල් ඓතිහාසික යුගයේ යැපීම් ක්‍රමය තුල හේන් ගොවි තැන තමයි අපි දකින්නේ. හේන් ගොවි තැන. ඊළඟට මම අර සාකච්ඡා කරපු මාතෘකාවලට අනුව ප්‍රාග් යුගයේ, పూర్ව යුගයේ, මුල් යුගයේ ස්ථාන බැලුවොත් ප්‍රාග් යුගයේ අපිට පේනවා පැහැදිලිවම පාහියංගල 38000ක් පරණයි. බටදොමලෙන 28000ක් පරණයි. කිතුල්ගල බෙලිලෙන 15000ක් පරණයි. බෙල්ලම්මැදි පැලැස්ස 12000ක් පරණයි. ඔයිට අමතරව පාතිරාජවෙල වගේ ප්‍රදේශ 1,25,000කටත් එහා කාලේ යන්නේ. ඒ පාතිරාජවෙලින් වැල්ලේ ගොඩෙන් ගම් ගොඩින් හම්බෙන ගල් මෙවලම් ගොඩක් පරණයි. එතකොට කොහොම හරි ඒ පාහියංගල, බටදොමලෙන, කිතුල්ගල වර්ෂ තාම අහලා නැහැ. එහෙනම් චුට්ටක් බලන්න ඕන. ඒ වගේම තමයි పూర్ව ඓතිහාසික යුගය ගත්තොත්. పూర్ව ඓතිහාසික යුගය තුල අපි දකිනවා ප්‍රධාන මූලාශ්‍රයක් මොකද්ද? పూర్ව ඓතිහාසික යුගය තුල අපි දකිනවා මිනිස්සු හිටපු විදිහ හරි පිළිවෙලට යන්නේ. කලාව ඇසල පොම්පරිප්පු. ඒ වගේම ගල් සොහොන් කනත්ත මීයොයත් එක්ක තියෙනවා. ඒ වගේම ඉබ්බන් කටුව, හැවණිවල, ඒ වගේම බෙරගල, හල්දුම් මුල්ල, රංචමඩම මේ වගේ තමයි పూర్ව යුගයේ ස්ථාන අපි වෙන් කරන්නේ. ඒ වගේම මුල් ඓතිහාසික යුගය ගත්තොත් මුල් යුගයේ ඓතිහාසිකයේ ප්‍රධාන ස්ථාන තුනක් තියෙනවා. එකක් අනුරාධපුරය, අනිත් එක මාගම, අනිත් එක පොළොන්නරුව. අනුරාධපුරය, මාගම, පොළොන්නරුව මේවා ප්‍රාග් ඓතිහාසික යුගයට එහා ගියපු ස්ථාන. හරිද? එතකොට මුල් යුගය තුල මිනිස්සු දියුණුයි ගොඩාක් දියුණුයි, ගොඩාක් වෙනස්. විශේෂයෙන්ම අනුරාධපුරය, මාගම කියන්නේ මුල් ඓතිහාසික යුගයේ ස්ථාන විදිහට සලකනවා අපි. ඒ වගේම තමයි ඔයා දන්නවද එක් යුගයන් වල ජීවන රටාවේ ලක්ෂණ අහනවා. දැන් උදාහරණයක් ප්‍රාග් යුගයේ ජීවන රටාව තුල කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වුණා. රංචු ලැබියාවක් තිබ්බේ.
ඒ වගේම ඇටසැකිලි එක ළඟ වල දානවා. ඒ වගේම පුද්ගලයෝ ආහාර හොයාගෙන කිලෝමීටර් 7ක් ඇවිදින්න යනවා. අන්න ඒව තමයි දැක්කේ අපි. ඒ වගේම පූර්ව යුගයේ ජීවන රටාව තුළ එක තැනක ජීවත් වෙනවා. කෘෂිකර්මාන්තය කරනවා, සත්ත්ව පාලනය කරනවා, හැමදේම කෘෂි අංශය හා බද්ධයි. එයාලා දඩයම ටිකක් අතෑරියා. එක තැනක ඉන්න පටන් ගත්තා. මෙයාලගේ අභිචාර විදි වෙනස්නේ ගොඩක්. දැන් පූර්ව ඓතිහාසික යුගයේ අභිචාර විදි අගත්තොත් මලසිරුරු පුච්චල මිනියලු මුට්ටියක දානවා. උදාහරණයක් මෙගලිතික සුසාන, ඒ වගේම මැටියුරු සුසාන. මෙගලිතික සුසාන, මැටියුරු සුසාන. ඒ වගේම තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ ගත්තොත් ඇටසැකිලි වකුටු කරලා බල දානවා. හිස් කබල සිදුරු කරනවා. ඒ වගේම තමයි අපිට ගන්න පුළුවනි මොකද්ද මේ හිස් කබලේ සහ මුළු ඇටසැකිල්ලේම ගුරුගල් ආලේප කරනවා. එහෙම ගන්න පුළුවන් නේ. ඊළඟට ඔයාලෙන් අහන්න පුළුවන් සමහර විට මිනිසුන්ගේ ශරීර ස්වභාවය කොයි වගේ දෙයක ප්‍රාග් යුගයේ මිනිසුන්ගේ. පිරිමියෙක් නම් උස සෙන්ටිමීටර් 174යි. ගැහණු කෙනෙක් නම් උස සෙන්ටිමීටර් 166යි. දත් පළල්, දත් විශාලයි. නිකටක් විශාලයි. ඒ වගේම මොළය ඝන සෙන්ටිමීටර් 1600ක්. ගැහණු කෙනෙකුගේ මොළය ඝන සෙන්ටිමීටර් 920ක්. ඒ වගේම උපරිම ආයු කාලය 35ත් 40ත් අතර. අන්න ඒ වගේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම තමයි ඔබ දන්නවා පැහැදිලිවම පූර්ව ඓතිහාසික යුගයේ තුල ජනාවාසවල ස්වභාවය අපි දකිනවා හොලෝසීන අවධියත් එක්ක යන්නේ. නේද? මොකද හොලෝසීන අවධිය කියලා කියන්නේ? හොලෝසීන අවධිය කියලා කියන්නේ පැහැදිලිවම අයිස් යුගයේ අවසන් වෙලා කෘෂිකර්මාන්තයේ සුදුසු වන පරිදි ලෝකයේ උණුසුම් වීමේ ක්‍රියාවලිය තමයි අපි හොලෝසීන අවධිය කියලා කියන්නේ. අයිස් යුගයේ අවසන් වෙනවා කෘෂිකර්මාන්තයේ සුදුසු වෙන පරිදි ලෝකයේ උණුසුම් වූ කාලය තමයි අපි හඳුන්වන්නේ කෘෂිකර්මාන්තයේ සුදුසු කාලය තමයි හොලෝසීන අවධිය. පාඩම් කරගන්න. ඊළඟට ඔයා දන්නවද අහලා තියෙනවද ස්ථීර වාසීතාවය කියන්නේ මොකද්ද? එක තැනක දිගු කාලයක් ජීවත් වීමේ ක්‍රියාවලිය. එක තැනක දිගු කාලයක් ජීවත් වීමේ ක්‍රියාවලිය තමයි ස්ථීර වාසීතාවය කියලා කියන්නේ. ඒක පාඩම් කරගන්න වේවි. මම හිතන්නේ මුළු පාඩමම සරලව කතා කළා. ගොඩක් අර එක සැරයක් ආවා O level paper එක මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ව්‍යුහය හා ස්වරූපය පැහැදිලි කරන්න කියලා. ඒක මේ සැරේ අහන්නත් පුළුවන්. මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ව්‍යුහය හා ස්වරූපය පැහැදිලි කරන්න. එතකොට අපි මොකක්ද දෙන උත්තරේ? මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ව්‍යුහය හා ස්වරූපය පැහැදිලි කරන්න. එකක් තමයි වාපිගාම ගැන පළවෙනි ඡේදයෙන් ලියන්න ඕන. ඒ වගේම තමයි වෘත්තිකයන් පදනම් කරගත් ගම්මාන ගැන දෙවෙනි ඡේදයෙන් ලියන්න ඕන. තුන්වෙනි එක තමයි කාර්යයන් පදනම් කරගත් ගම්මාන ගැන ඊළඟ ඡේදයෙන් ලියන්න ඕන. එතකොට ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා. හොඳද? ඒ වගේම තමයි පස්සේ කාලයක මිනිස්සු මේ රජ කෙනෙක් යටතේ මේ රාජ්‍යත්වයේ පදනම් වූ යුගයකට යනවා. තුන්වෙනි පාඩම කතා කළොත් තුන්වෙනි පාඩම තුල 2021 O level ප්‍රශ්න පත්‍රය සඳහා ගොඩක්ම ප්‍රශ්න හැදෙන එකක් නැති වේවි. ඒකට හේතු ගණනාවක් තියෙනවා තුන්වෙනි පාඩම තුල. ඒ වගේම තමයි පූර්ව ඓතිහාසික යුගයෙන් අපි මුල් යුගයට ආවා. ඒක අපි කියන්නේ ප්‍රධාන වශයෙන් ඓතිහාසික යුගය කියලා. එතකොට ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ගැන කතා කරද්දී ගහපති ගාමික පරුමක දසලම් ඇත්තෝ මේ වගේ දේශපාලන රටාවක් යන්නේ. ගහපති ගැන කතා කරොත් අපි මොනවද ඉගෙන ගන්න ඕන? ගහපති කියලා කියන්නේ පෙරිය පුලියන්කුලම ලිපියේ තියෙන්නේ. ඒ වගේම තමයි ගහපති කියන්නේ පවුලක ප්‍රධානියා. ගාමික ගැන මොනවද අපි දන්නේ? ගාමික ගැන අපිට මතක් වෙනකොට ගමේ වැව නඩත්තු කිරීම, ගමේ වැවෙන් ජලය බෙදා හැරීම, ගමේ ආරවුල් විසඳීම, ගමේ පොදු කටයුතු සංවිධානය, ගම සම්බන්ධව රජතුමාට වගකීම තමයි ගමිකගේ කාර්යය. ගමික ගැන සඳහන් වන සෙල් ලිපිය තමයි සිතුල්පව්ව කොරවක් ගල්ල ලිපිය. ඒකේ ඉන්න 3 දෙනෙක්. සිව සුමන තිදන කියලා ගම්මානවල නායකයෝ 3 දෙනෙක් ඉන්නවා. සිවයි සුමනයි තිදනයි එකතු වෙලා ගම්මාන කීපයක සුබ සාධනය වෙනුවෙන් සිතුල්පව්ව පන්සල පිළියෙල කරා. නැත්නම් සිතුල්පව්වේ මේ ගල් ගුහා පූජාවක් ගැනයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි අපි තව ටික කාලයකින් ඒ කියන්නේ අපිට දැනෙනවා ගමිකගේ ඉහළ කොටස තමයි නැත්නම් ගමිකටත් එහා බලයක් තිබුණේ ප්‍රදේශයේ ප්‍රභූවරුන්ට. අපි යාලට කියනවා පරුමකවරු කියලා. මොකද්ද කියන්නේ අපි යාලට පරුමකවරු කියලා කියන්නේ? පරුමකවරු ගැන සඳහන් වන්නේ කණ්ඩලම කොත්ගල් කන්ද ලිපියේ. ඒකේ තොට බොජක කියලා පරුමකවරයෙක් ගැනයි තියෙන්නේ. තොට බොජක. ඒ කියන්නේ තොටු පොලෙන් බදු අය කරගන්න පුළුවන් පරුමකයාට. පරුමකයාට බදු අය කර ගැනීම විතරද කරන්න පුළුවන්? නෑ. ගමක වැව් පද්ධතියක සුබ සාධනයේ උදෙසා තීරණ ගන්න පරුමක. වැව් පද්ධතියෙම එක වැවක නෙමෙයි වැව් පද්ධතියෙම සුබ සාධනයේ උදෙසා තීරණ ගන්න පරුමක. ඔයා පාඩම් කරගන්න.
ඒ වගේම ওই පරුම කළ පස්සේ කාලයක රජවරු තත්ත්වයටපත් වුණා. මුලින්ම ප්‍රාදේශීය රජවරු තමයි අපට සෙල්ලිපි වල දක්නට ලැබෙන්නේ. මාතලේ ඇඹුල් ළඹේ ලිපිය පාඩම් කරගන්න වෙනවා. විශේෂයෙන්ම එක්සෑම් එකට ඇවිල්ලා නැහැ. මාතලේ ඇඹුල් ළඹේ ලිපිය පොචණී රජ කියන ප්‍රාදේශීය පාලකයා ගැන සඳහන් වෙන්නේ. ඒ වගේම කෑගල්ල යටහලෙන ලිපිය දුහතර රජ ගැනයි සඳහන් වෙන්නේ. කෑගල්ල යටහලෙන ලිපිය දුහතර රජ ගැනයි සඳහන් වෙන්නේ. දුහතර රජ එයා ගැනයි අපිට සඳහන් කරන්නේ. ඒ වගේම තමයි ඔබ දන්නවා පණ්ඩුකාභයගේ ඉඳලා රාජ්‍යත්වයේ වර්ධනය තුළ කැපී පෙනෙන රජවරු ගණනාවක් ඉන්නවා. දැන් පණ්ඩුකාභය රජතුමා ගත්තොත් කරුණු තුනක් මතක තියාගත්තම ඇති වේවි. විශේෂයෙන් පණ්ඩුකාභය රජතුමා ගම්වල මායිම් ලකුණු කිරීම තම දසවන රාජ්‍ය වර්ෂයේදී තම පාලන මධ්‍යස්ථානයේ ලෙස අනුරාධපුරයේ තෝරාගත්තා. ඒ වගේම තමා ප්‍රාදේශීය පාලකයොත් එක්ක සටන් කළා රට එක්සේසත් කිරීමේ පියවර ආරම්භ කරනවා. නගර ගුත්තික තනතුරක්පත් කළා අනුරාධපුර නගරය නගරයක් විදියට වර්ධනය කරන්න පණ්ඩුකාභය. ඒ වගේම දෙවන පෑතිස් රජතුමාත් ඇත්තටම බුද්ධ ශාසනය පැත්තෙන් වගේම රටේ දියුණුවට ලොකු දායකත්වයක් දැරුවා. හරිද? ඒ වගේම රාජ්‍ය එක්සේසත් කිරීමේදී වසඹ රජතුමා තම පාලනය බෙදා වෙන් කරලා පාලනය කළා. එතකොට හරිම ලේසි විමධ්‍යගත පාලනයක් ගෙනිච්චා. රජතුමා ප්‍රධානියා. නමුත් රජතුමා බෙදලා දීලා තිබ්බා එක් එක් ප්‍රදේශ එක් එක් ඇමතිවරුන්ට. වල්ලිපුරම් රන්සන්ඩ සමුද උදාහරණයක්. ඒකේ පැහැදිලි අස්ථාන වෙන් කරලා තිබ්බයි කියලා. අර ඍෂිගිලි කියන ඇමතියා යාපනයේ චෛත්‍යයක් හදලා රජුරවන්ට ලියුම එවන්නේ. රජතුමනි මම චෛත්‍යයක් හැදුවා ඔබතුමාගේ නමින්. ඍෂිගිලි ඇමති වෙන මම පියංගුකතිස්ස විහාරයේ චෛත්‍යයක් කියන්නේ චෛත්‍යයක් හැදුවා. ඒකෙන් අපිට පේන්නේ ඒ එක් එක් ඇමතිවරු රජතුමා වෙනුවෙන් රට පාලනය කරනවා. හැබැයි රජතුමා තමයි වග කිව්වේ ප්‍රධානියා විදියට. ඒ විදියට. ඒ විතර නෙමෙයි දැන් ඔය පස්සේ කාලයක මේ රජකම සංකල්ප විදියට ගොඩ නැගෙනවා. රජවරු වැඩ කරන්න විවිධ නම් රජතුමාලට පට බැඳෙනවා. රයිට්? මොනවද මේ විවිධ නම්? පැහැදිලිවම අපිට පේනවා බෝධිසත්වෙක් වගේ රජතුමා වැඩ කරනවා නම් රජතුමා බෝධිසත්ව කියන සංකල්පයෙන්, වීරත්ව කියන සංකල්පයෙන්, දේවත්ව කියන සංකල්පයෙන්. ඒ වගේම තවත් අපි ගත්තොත් මේ රජතුමා වැව් හදපු හන්ද මින්නේරි දෙවියෝ කියලා කිව්වා මහසෙන් රජතුමාට. ඒ වගේම රජතුමා නරයන්ගේ ඊශ්වර හේවත් නර ඉසර කියලා කිව්වා කූටකණ්ණාභය රජතුමාට. ඒ වගේම රජතුමා කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කියලා කිව්වා නිශ්ශංකමල්ල රජතුමාට. ඊටත් වඩා මෙසරේ ප්‍රශ්නට අහන්න පුළුවන් ඔය O level පේපර් එකට රාජ්‍ය උරුමය ගැන. රාජ්‍ය උරුමය ගැන සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඉතා කෙටියෙන්. එතනදී රාජ්‍ය උරුමය කොටස් දෙකයි. සහෝදරයාගෙන් සහෝදරයාට, ඒ වගේම පියාගෙන් පුතාට. සහෝදරයාගෙන් සහෝදරයාට, පියාගෙන් පුතාට රාජ්‍ය උරුමය බෙදුණා. සහෝදරයාගෙන් සහෝදරයාට ගත්තොත් දන්නවා දුටුගැමුණු රජතුමාගෙන් සද්ධාතිස්ස රජතුමාට කියන්නේ සහෝදරයාගෙන් සහෝදරයාට. තාත්තගෙන් පුතාට ගත්තොත් වසම රජතුමාගෙන් වංකනාසික තිස්ස රජතුමාට තාත්තගෙන් පුතාට. ඒ ගොඩක්ම අපිට පේනුනේ තාත්තගෙන් පුතාට රජකම හිමිවීම. සහෝදරයාගෙන් සහෝදරයාටත් වඩා. ඒ වගේම තමයි ඔයට අමතරව ඒ කියන්නේ අර සම්ප්‍රදායන් දෙකම කඩලා වෙනත් අය රජ වෙන අවස්ථා දක්වන්න ලැබුණා. දැන් උදාහරණයක් 16 වෙනි රජතුමාගෙන් පස්සේ රජ වෙන්න හිටිය මුගලන්. රජ වුණේ වෙනත් බිසවගේ පුතෙක් කාශ්‍යප බලෙන්. එහෙම වෙන ඕන තරම්. ඒ වගේම රජතුමා සම්බන්ධව ඒ පරිපාලන නිලධාරී තන්ත්‍රය හැම වසරකම අහනවා. ඒකෙදී අපි දන්නවා කොතුරු ගෑනා කියන්නේ කවුද? වත්සිරිත් චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ කෙනා. රූප අධික කියන්නේ කවුද? කාසි අච්චු ගැසීම් පිළිබඳ නිලධාරියා. පණ අධික කියන්නේ කවුද? වෙළඳ ප්‍රධානියා. කණ පෙඩික කියන්නේ කවුද? රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානියා. ඉතින් ඒ වගේම මෙරට පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ අපට ගොඩාක් වැදගත් වෙනවා දුටුගැමුණු රජතුමා සහ මහා විජයබාහු රජතුමා. වසඹ රජතුමාගෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න ගොඩක්. විශේෂයෙන්ම බදු අය කිරීම වසඹ. වැව් 11ක් හැදුවේ වසඹ රජතුමා. දිරුතැන් ප්‍රතිසංස්කරණය කළේ වසඹ රජතුමා. ඉන්දියාවේ ආහාර හිඟයක් හන්දා ලංකාවේ ජලාශය හැදුවේ වසඹ රජතුමා. හැබැයි විස්තරාත්මක ප්‍රශ්නයක් අහනවා නම් අහන්නේ දුටුගැමුණු රජතුමා මහා විජයබාහු රජතුමා ගැන අහන්න පුළුවනි. විශේෂයෙන්ම දුටුගැමුණු රජතුමාගේ කාල පරිච්ඡේදය තුළ අපි දකිනවා දේශපාලනමය වශයෙන් කරපු දේවල් එලාර පරාජය කරලා රට එක්සේසත් කරලා රටේ පරිපාලනය විධිමත් කරලා ඔහු දේශපාලන ඉතාම ඉහළටම නැංගුවා. ආගම් පැත්තට රුවන්වැලිසෑය ලෝවා මහපාය මිරිසවැටිය වගේ වෙහෙර විහාර ගණනාවක් කරලා බොහෝ දෙනා කියනවා මේ දුර්ගම රජතුමා තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදලා ඉන්නේ මේ වෙහෙර විහාර කරවපු හන්ද කියලා. ඒ වගේම හරියට චෛත්‍ය හදු මිනිස්සුන්ට වැටුප් ගෙවුවා මේ රජතුමා. සල්ලි ගෙවුවා, පඩි ගෙවුවා. ඒ වගේම තමයි
සතර දොරටුවේ කන්න බොන්න තියලා තිබ්බා ඕන වෙලාවක කාලා බීලා වැඩ කරන්න පුළුවන් විදියට මිනිස්සුන්ට. ඒ කියන්නේ මේ රජතුමා බොහෝම මානව හිතවාදී පාලකයෙක් කියලා තමයි අවසානට කියන්න තියෙන්නේ. හොඳද? මානව හිතවාදී පාලකයෙක්. ඒ විතරක් නෙමෙයි. දැන් අපිට තවදුරටත් කතා කරනකොට වසම රජතුමාගේ ප්‍රශ්නය එන්න ඉඩකඩ තියෙනවා. වසම රජතුමා ගැන කතා කරද්දී එයාගේ සේවය ප්‍රධාන වශයෙන් දේශපාලන හා ආගමික ආර්ථික විදියට බෙදන්න පුළුවන්. ආර්ථික පැත්ත ගත්තොත් ගෝකණ්ඩ වරාය සක්‍රිය කරනවා. දේශපාලන පැත්ත ගත්තොත් පොළොන්නරුව එක්සේසත් කරනවා චෝලයන්ගෙන් අපේ රට මුදවගෙන. අවසානට කියන්න තියෙන්නේ මහා විජයබාහු රජු නොහිටි ඉන්න සිංහල ජාතියක් ඉතුරු වෙන්නෙත් නැහැ. එයා එදා ඒ නොහිටියා නම් තාමත් චෝලයන්ට ගියපු රටක් අපි. විජයබාහු තමයි බේරගත්තේ. ඒ වගේම ඔහු තම කෙටි කාලය තුල රටක් නැවතත් තිබුණු තත්ත්වයට ගොඩ ගන්නවා. රීබිල්ඩ් කරනවා රට. එයා අලුත් දෙයක් කරන්නේ නැහැ. තිබුණු රට ආයි තත්ත්වයට හදලා දෙනවා. අන්න වර්තමාන පාලකයන්ටත් ඒක හොඳ ආදර්ශයක්. ඔයාට ගොඩක් වැදගත් වෙයි මහා විජයබාහු දුටුගැමුණු වගේ රජවරු. ඊළඟ හතරවෙනි පාඩම ගත්තොත් ඇත්තටම වැඩි ප්‍රශ්න අහන්න නැති පාඩමක්. නමුත් ඔයාගෙන් අහන්න පුළුවන් එක්තැන් සමිය යන්නේ අදහස කුමක්ද? එක්තැන් සමිය කියලා කියන්නේ ඔයා දන්නවා රාජ්‍ය සභාවේ ඒකඟතාවය මත සියලු තීරණ ගැනීමේ ක්‍රියාවලිය. ඒ වගේම තමයි ඔයාගෙන් අහන්න පුළුවන් පරිපාලනය තුලදී රටේ ජනතාවගේ සුබ සාධනය උදෙසා පාලකයෝ කටයුතු කළේ කොහොමද? රටේ ජනතාවගේ සුබ සාධනය උදෙසා පාලකයෝ කටයුතු කළේ කොහොමද කියලා අපිට අහන්න පුළුවන්. එකක් තමයි වෙජ්ජශාලා. වෙජ්ජශාලා කියලා කියන්නේ මොනවාද? රෝහල්. වෙජ්ජශාලා කියන්නේ මොනවාද? රෝහල්. රෝහල් හැදුවා. බුද්ධදාස රජතුමා හදුවා වෙජ්ජශාලා පටන් ගත්තේ එයා. එයා රෝහල් හැදුවා විතරක් නෙමෙයි වෛද්‍යවරුන්ට පඩිපවා ගෙවන්න එයා වැඩපිළිවෙලක් හැදුවා. ඒ වගේම පස්වර මහින්ද රජතුමා ඒ රෝහල් වලට අවශ්‍ය පහසුකම් දුන්නා. ඒ වගේම හතරවන කාශ්‍යප රජතුමා උපසග්ග රෝගනාස හදද්දී පළවන උපතිස්ස රජතුමා පසවන්ති නාමශාලා හැදුවා. ඒ විතරක් නෙමෙයි පණ්ඩුකාභය වගේ රජවරු සොත්තිශාලා වගේ බහුකාර්ය ගොඩනැගිලි නිර්මාණය කළා. සොත්තිශාලා පණ්ඩුකාභය රජතුමා. ඒ වගේම තමයි අපේ රජවරු විදේශී රටවල් සමග යහපත් සම්බන්ධතා තියාගත්තා. ඒ නිසා ගොඩක් රටවල් අපිව ආක්‍රමණය කරන්න ආවේ නැහැ. විශේෂයෙන්ම 6 වන අග්ගබෝධි රජතුමා චීනයත් එක්ක සම්බන්ධතා තියාගත්තා. 20 වතාවක් චීනයට දූත ගමන් නිරත කරනවා. යවනවා. ඒ වගේම රෝමයත් එක්ක අපි හොඳටම දන්න පරිදි බාතිකාභය රජතුමා සම්බන්ධ වුණා. ඉන්දියාවත් එක්ක ගොඩක් රජවරු සම්බන්ධ වුණා. ඒ අතරින් මහා විජයබාහු අතිශය වැදගත්. ගජබාහු රජතුමත් වැදගත්. භාෂාව ආගම් මතින් අපි වෙනස් වුණත් අපේ රජවරු කාටවත් එහෙම වෙනස් කරලා සැලකුවේ නැහැ. විශේෂයෙන්ම මහා විජයබාහු රජතුමා දළදා මාලිගාව ආරක්ෂා කරන්න වේලක්කාර හමුදාව ගෙන්වීමම භාෂාව ආගම වෙනස් වුණාට අපි හොඳින් හිටියා කියන හොඳ සාක්ෂියක්. හරිද? ඒ වගේම අපේ රට රතු කැට දිවයින කියලා කියන්නේ ඒ තරම් මැණික් තිබ්බා. අපිත් නෙමෙයි විශේෂයෙන්ම අරාබි ඉතිහාසඥ අල් බලසූරි කියන්නේ. ඒ වගේම අපේ රටේ වැවෙන මේ භෝග වර්ග විශේෂයෙන්ම හේන් ගෝවිතන යටතේ තමයි තිබුණේ. හේන් ගෝවිතන අතීතයේ තිබ්බා කියන සාක්ෂි තුනක් අපට හම්බ වෙනවා. සෙහෙන් පිටබිම්. සෙහෙන් පිටබිම්. සෙහෙන් පිටබිම්. ඒ විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි හේනක වැවෙන භෝග නවදලි හේනක් තුලදී අපිට බලන්න පුළුවන්. සමහරු නවදලි හේන සද්ධර්ම රත්නාවලියට අනුව නවදලි සේන කියලා කියනවා. සමහරු නවදලි හේන කියලා කියන්නේ භෝග වර්ග 9ක් වවන හන්දා. ඒ වගේම තමයි හේන් ගෝවිතන වගේම වී ගෝවිතනත් පස්සේ කාලයක සිද්ධ වුණා. මොකද ඒ වැඩි වෙන ජනගහණයට හේන් ගෝවිතනෙන් අවශ්‍ය ආහාර නිෂ්පාදනය කළ දෙන්න බෑ. ඒ නිසා තමයි වී ගෝවිතන වර්ධනය වුණේ. ඔයිට අමතරව සත්ත්ව පාලනය අතිරේක කර්මාන්තයක් විදිහට කළා. සත්ත්ව පාලනය අතීතයේ තිබ්බා කියන හොඳම උදාහරණය තමයි කාශ්‍යප රජතුමාගේ ලිපියක කිරි ගෙරි යන්න සඳහන් වීම. ඒ වගේම තමයි එළුවෝ කුකුලෝ වගේ මැදිරිගිරිය ඇත්තේර ප්‍රදාන කර රෝහලේ එළුවෝ කුකුලෝ ගේ මාංශ රෝගීන්ට ලබා දීම. ඒ වගේම තමයි කිරි දෝන කැටයම ශ්‍රීගිරිය නාගපබ්බති විහාරයේ කිරි දෝන කැටයමත් අතීතයේ සත්ත්ව පාලනය තිබුණා කියලා ඒ වගේම සත්ත්ව පාලනයට ගෞරවයක් දුන්නා කියලා කියන්න හොඳ සාක්ෂියක්. ඒ කාලේ කර්මාන්ත තිබුණාද? අනිවාර්යයෙන්ම තිබුණා. ඒ කාලේ තිබුණු කර්මාන්ත මොනවාද? අංක 1 මුතුගල්ල ලිපිය, පොළොන්නරුව මුතුගල්ල ලිපිය පැහැදිලිව කියනවා කම්මාර හේවත් කබර ගැන. ඒ කියන්නේ යකඩ වැඩ කරලා තිබුණා. ඒ වගේම මණ්ඩගල් ලිපිය තුලදර සුමන ගැනයි කියන්නේ. රත්තරන් වැඩ කරන මිනිස්සෙක් ගැන. මණ්ඩගල් ලිපියෙන් කියනවා. වේගිරිය දේවාල ලිපිය ඩටික සුමන ගැනයි කියන්නේ. ඇද්දල කැටයන්කාරයෙක් ගැන කියනවා. තතවය කියන්නේ නූල් කටින්නෝ කියන අදහස.
තතවේ කියලා කියන්නේ මොකද්ද? නූල් කටින්නෝ කියන අදහස. ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම අතීත වෙළඳාම කොයි වගේද? දේශීය හා විදේශීය විදිහට අතීත වෙළඳාම කොටස් දෙකකට කඩනවා. දේශීය වෙළඳාම ගත්තොත් ඔබ දන්නවා බදුළු ටැම් ලිපිය ගොඩාක් වැදගත්. බදුළු ටැම් ලිපිය කරවපු 4 වන උදේ රජතුමා දේශීය වෙළඳාම සිදු වෙන්නේ කොයි වගේද කියලා අර නීති රීති වලින් පෙන්නනවා. උදාහරණයක් විදිහට මහියංගන විහාරයට පොයේ දවසේ වෙළඳම් කළොත් තෙල් බද්දක් ගන්නවා. ඉතින් ඒක නීතියක්. අන්න ඒ වගේ. ඒවා පාඩම් කරගන්න. ඒ වගේම අබල වපර, ඒ වගේම පුගය, නියමස්ථාන මේ වගේ වචන වලින් අතීත වෙළඳාම ගැන හොඳ සාක්ෂි කියන්නේ. ඒ වගේම තමයි ඔය කබජ මහ පුගිය. ඒගොල්ලෝ ආවේ ඇෆ්ගනිස්තානේ. ඒ වෙළෙන්ද කණ්ඩායම් වලට අපි පුගිය කියනවා. තව සමහරලාට ඉන්දියාවෙන් ආවා නානාදේශී වලඤ්ඤාර රයිනූරු වගේ අය. ඉන්දියාවෙන් ආපු වෙළඳ කණ්ඩායම්. අපිට ඒක නැත් මේ වෙලාවේ මතක් වෙන්න ඕන. කොහොම හෝ වේවා අතීතයේ වෙළඳාම අතිශය ජනප්‍රියයි. ඒ වගේම අතීතයේ අපේ ආගමට මූලිකත්වයක් ලැබුණා. විශේෂයෙන් බෞද්ධ ආගම තුළ වස්සාන චාරිත්‍රය ඊටාම පැහැදිලිව කළා. කටින චීවර චාරිත්‍රය. වසවසික හැලඹගල ලිපියේ. වසවසික සහටක කොතල කිඹියාව ලිපියේ. අපිට පේනවා මේ වචන දෙක. ඒකෙන් පේන්නේ අතීත වස්වැසීමේ උත්සවය ඊටාම මැනවින් කරා කියලා අනුරාධපුර යුගයේ තුල. ඒ වගේම අතීතයේ වෙනත් ආගම් තිබුණා. ඒවටත් අපි උදව් කළා. හොඳම උදාහරණ විදියට කෝවිල් හම් වෙනවා ලංකාවේ තිරුකේතීශ්වරම් ත්‍රිකුණාමලයෙන්, කෝණේශ්වරම් ත්‍රිකුණාමලයෙන්, තිරුකේතීශ්වරම් මන්නාරමෙන්, මුන්නේශ්වරම් හලාවතින්, ඒ වගේම තමා නල්ලුර් කෝවිල යාපනයෙන්. අපිට ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? ඒ කාලේ සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව ඒ කෝවිල් පන්සල් පල්ලි වැන්දා. හොඳද? ඒ වගේම තමයි අතීතයේ ක්‍රිස්තියානි ආගමක් තිබුණා. මොකද අර නෙස්ටෝරියානු නිකායෙන් කුරුසයක් හම්බුණා. ඒකෙන් පේන්නේ ක්‍රිස්තියානි ආගම තිබුණයි කියලා. ඒ වගේම ඉස්ලාම් ධර්මයේ තිබුණා. ඉබන් ශහරියාර්ගේ පැහැදිලිවම කියනවා අජායිබ් අල් හින්ද් කියන පොත. ඒ වගේම අබ්බාසිවරු ලංකාවට ආවා. ඒ ගැන ඒ වගේම මස්ලික්වාල් කියන පොතේ සරන්ඩිබ්ලස් සඳහන් වීම අතීතය ගැන කියනවා. ඒ විතරක් නෙවෙයි දැන් ඔය සමහර වෙලාවට කවිපන්තියක් දීලා ලිව්ව පොත මොකක්ද අහන්න පුළුවන්. ඒ කාලේ අධ්‍යාපනයේ දියුණුව ගැන. විශේෂයෙන්ම අපි දන්නවා අපරිමිතේ ලෝකේ බුද්ධ සම නැති. මේක තියෙන කිරින්ද පන්සලේ. රූසිරියෝන් ගුණනන සියල්ලෙන් නොඅඩු වීමුත් මේක තියෙන ලෝකෝපකාරේ. ඒ වගේම තමයි විජුරක් බෝ පැවිච්චන් ලිමේගි මේක තියෙන සීගිරියේ. අපිට පාඩම් වෙනවා. ඒ වගේම අතීත වාර්ගික සහජීවනය ගත්තොත් ලකුණු 6ක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. වාර්ගික සහජීවනය ගැන අහද්දී ඔයාට කරුණු 3ක් ඔස්සේ ලියන්න આવොත් අනිවාර්යයෙන්ම අතීතයේ විවිධ ජාතීන්ට අදාළ වෙළෙන්ද අපේ රටට ඇවිල්ලා සහජීවනයෙන් තමන්ගේ වෙළඳ කටයුතු කරගත්තා. ඒ ගැන පළවෙනි ඡේදයෙන් ලියන්න ඕන. දෙවෙනි කාරණයෙන් ලියන්න ඕන අපිට පුළුවන් අපේ රාජ්‍ය සභාවේ දෙමළ අය වෙනුවෙන් අධිකාරී තනතුරක් පවා තිබ්බා. දෙමළ අය වෙනුවෙන් වෙනම වීදි පවා තිබ්බා. එයාලගේ සුබ සාධනයට වෙනමම රජතුමා කටයුතු කරා. අන්න ඒ ගැන අපිට බලන්න පුළුවන්. ශ්‍රීපාද කන්ද ගැන ඊළඟට ලියන්න පුළුවන්. ශ්‍රීපාද කන්ද හැම දිනම වන්දනාමාන කරා. ඒ ගැන වාට ලියන්න පුළුවන්. නේද? එතකොට පස්වෙනි පාඩම හතරවෙනි පාඩම වගේ නෙමෙයි. පස්වෙනි පාඩම නිතර මේ එක්සෑම් වලට අහන ප්‍රශ්න තියෙන්නේ. ඒක වා මෙසරේ ගොඩක් වැඩිපුර අවධානය යොමු කරන්න ඕන. මැටියොරු සුසාන ගැන වාට ඡේදයක් ලියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වගේම පුරාණ නිවාස ඉදි කිරීමේ තාක්ෂණය රංචාමඩම නිවස ඇසුරෙන් ඔයාට ලියන්න පුළුවන් නම් හරි වටිනවා. ඒ වගේම ජල කළමනාකරණය කියන කොටසේදී වැව් බැම්ම සම්බන්ධව හා සොරවු සම්බන්ධව ලකුණු 5ක ප්‍රශ්න අහන්න පුළුවන්. වැවේ බැම්මකින් මොකද කරන්නේ? ඒ වගේම වැව් බැම්මට හොඳ උදාහරණ මොනවාද? යෝධ වැවේ බැම්ම නේද? ඒ වගේම සීගිරිය මහ වැවේ බැම්ම. සීගිරිය මහ වැවේ බැම්ම පස් තට්ටු කීපයකින් හදලා තියෙන්නේ. වැවක බැම්මක් ගිලා බසින් නැති වෙන්න අපේ මිනිස්සු කරපු උපක්‍රම මොනවාද? ඒ ගැන අපිට කතා කරන්න වෙනවා. වැවක බැම්මක් ගිලා බසින් නැති වෙන්න පිහිටි කළු ගල දක්වා පොළව කැණීම් කරා. වැව් බැම්ම කඳු දෙකකට යා කරා. ඒ විතරක් නෙමෙයි. වැවේ බැම්ම පස් තට්ටු කීපයකින් පස් මිශ්‍රණයකින් තමයි වැවේ බැම්ම හැදුවේ. එතකොට ක්ලේසියෙන් වැවේ බැම්ම හොදන් කඩාගෙන යන්නේ නැහැ. ඒ වගේම තමයි සොරවුව ගැන කතා කරද්දී ඔබට මතක් වෙන්නේ වෙස්සගිරිය සෙල්ලිපියම තමයි. මොහොල් නගා, දියකට පහන මේ ආදී වචන ඒ සොරවුවත් ආශ්‍රිත වචන. ඊළඟට ඒ කාලේ ඇලවල් 3ක් සහ කරපු රජවරු කවුද? ඇලහැර ඇල වසම රජතුමා, මිනිපැල පළවන අග්ගබෝධි රජතුමා, මිනිපැල පළවන අග්බෝ රජතුමා. ඒ වගේම තමයි ඔය අහලා ඇති මිනිපැල පළවන අග්ගබෝධි රජතුමා නම් ඇලහැර ඇල වසම රජතුමා නම් ගොඩාක් වැදගත් වෙන්නේ
අංගමැඩිල්ලැල මහා පරාක්‍රම බාහු රජතුමා. යෝධැල ධාතුසේන රජතුමා. පෙළ පොතේ තිබුණත් නැතත් ඒ සම්බන්ධව අහන්න පුළුවන්. ඊළඟට සීගිරියේ ජලමල් තාක්ෂණය ගැන කෙටි විස්තරයක් ලියන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම තමයි මේ සැරේ ගොඩක් පළාත් ප්‍රශ්න පත්‍රවල තිබුණා වාස්තු විද්‍යාත්මක ක්‍රම ශිල්ප ගැන අහලා. ඒ කියන්නේ රුවන්වැලිසෑයේ අත්තිවාරම කටපාඩම් කරගන්න වෙනවා. රුවන්වැලිසෑයේ අත්තිවාරම ගැන කියද්දී රියන් 7ක් මුලින්ම පොළව ගැඹුරට හාරනවා. මතකද? ඒ වගේම තමයි හම්සපත්තු පැලඳු වලින් යොදා පතලා මට්ටම් කරනවා. ඒ වගේම තමයි පස්සේ වෙඬරු මැටි දාලා සවිමත් කරලා ගල් තට්ටුවක්, බොරළු තට්ටුවක්, පළඟු ගල් තට්ටුවක් මේකට දානවා. ඒ වගේම ආයෙත් සැරයක් නවනීත මැටි ගන්නවා. යටින්ම වෙඬරු මැටි, උඩින්ම නවනීත මැටි. ඊළඟට දිවුල් මැලියම් තවරු ලෝහ දැල දාලා ඊට පස්සේ රත් සිරියල් ගල් අතුරවනවා. එතරම් මේ කාරණා ටික පාඩමේ අනේක වාස්තු විද්‍යාවේ ලකුණු 6ක ප්‍රශ්නයක් ආව ගමන් ලියන්න හරි ලේසි. හොඳද? ඒ වගේම තමයි සිවිකා ශාලා හැදුවේ කවුද කියලා ඇහුවොත් පණ්ඩුකාභය රජතුමා. රෝහල් 18ක් හැදුවේ කවුද කියලා ඇහුවොත් දුටුගැමුණු රජතුමා. ආලාහන පිරිවෙන කවුද හැදුවේ කියලා ඇහුවොත් මහා පරාක්‍රම බාහු රජතුමා. ගොඩාක් වැදගත් වෙනවා. යකඩ නිස්සාරණ තාක්ෂණය ගැන ගොඩක් ගියසරේ පේපර් වල ඇහුවා. යකඩ නිස්සාරණ තාක්ෂණය තුල ඇත්තටම බලා ගන්න ඕන අර බලංගොඩ සමනල වැවනම් ස්වභාවික සුළං බලය ආධාරයෙන් සීගිරිය දෙහිගහයල කන්ද නම් මයිනමක් ආධාරයෙන් යකඩ උණු කිරීම. ඒ වගේ මේ කාලේ කිරිමඩු ශාන්ති කර්මය වගේ දේශීය ක්‍රම අපිට බලන්න පුළුවන්. කිරිමඩු ශාන්ති කර්මය වගේ දේශීය උපක්‍රම අපිට බලන්න පුළුවන්. එතනදී ඔයා දන්නවා වර්තමානයේත් ඌව පළාතේ, සබරගම් පළාතේ ගවයන් ආරක්ෂා කරන්න මේ කිරිමඩු ශාන්ති කර්මය සිදු කරනවා. ඊළඟට පුරාණ මිනුම් ක්‍රම. අවකාශයේ මනින්නේ කොහොමද? මොනවද මිනුම්? බර මනින්නේ කොහොමද? මොනවද මිනුම්? කාලය මනින්නේ කොහොමද? මොනවද මිනුම්? ඒව පාඩම් කරගන්න ඕන. දදිගම ඇත්පහනේ තියෙන භෞතික විද්‍යාත්මක සංකල්ප පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. දදිගම ඇත්පහන වැඩ කරන ආකාරය වාට ලියන්න හැකියාව ලැබෙන්න ඕන. විශේෂයෙන්ම ස්ථිතික ජල විද්‍යුත් මූලධර්මය ගැන දීලා ඇති. ඒ වගේම ලෝකඩ ඇත්පහනක් කියලා දීලා ඇති. කැටයම් වලින් අලංකාරයි කියලා දීලා ඇති. ඔයාලා දාන කැටයම් වලටත් වඩා ලෝකඩ ඇත්පහනේ කැටයම් අපිට බලන්න පුළුවන්. ඒ වගේම තමයි අචල ජල විද්‍යාවට මේ පහන අයිති කියලාත් පේනවා ඇති. ඒ වගේම තමයි ඇතාගේ උදරයට තෙල් වක් කරනවා කියලා දැනෙනවා ඇති. ඒ වගේම තෙල් වැටෙනවා ස්වයංක්‍රීයව කියලා පේනවා ඇති. ඒ වගේම පහන පත්තු වෙනවා පැය 24 මුණත් හරියට තෙල් ගබඩා කිරීම තුලින්. එතකොට මේක භෞතික විද්‍යාවේ න්‍යායක්. මිනිස්සෙක්ට පහන දිහා නිතර බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පහනට තෙල් ඔටෝ වැක්කිරෙනවා. ඊළඟට 6 වෙනි පාඩම. 6 වෙනි පාඩමෙන් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා නැහැ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට. නමුත් ඔයාලා මේ සැරේ විශේෂ හන්දා මේ 6 වෙනි පාඩමෙන් මෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි අපි දන්නවා සමාජ දූරාවලිය කියන්නේ මොකද්ද? සමාජයත් තුළ බලය ගලා යාමේ අනුපිළිවෙල. සමාජ සංවිධානය කියන්නේ මොකද්ද? සමාජ තිරසරව පවත්වාගෙන යන්න අවශ්‍ය පුද්ගලයන් කණ්ඩායම් වල අනුපිළිවෙල. ඒක සමාජ සංවිධානය. ඊළඟට සමාජ ඒකාබද්ධතාවය කියන්නේ මොකද්ද? සමාජ ඒකාබද්ධතාවය කියලා කියන්නේ සමාජයක පුද්ගලයෝ හෝ කණ්ඩායම් ඒ එක එක ආයතන අතර තියෙන බැඳීම නොකඩවා නොවෙනස්ව පවත්වාගෙන යාමට අවශ්‍ය මේ රජතුමාගේ මැදිහත් වීම තමයි සමාජ ඒකාබද්ධතාවය කියලා කියන්නේ. බදු වර්ග 3 දකපති බොජකපති මතරම ජීවක. ඒ වුණාට ඔයයන් අහන්න පුළුවන් මේකේ සංස්කෘතික වචන. උදක ප්‍රාප්ති, බොජක ප්‍රාප්ති, මාත්‍රික මත්ස්‍ය භාග කියලා අහන්න පුළුවන්. මොකද්ද වදාළ මොකද්ද සභාව කියලා ඇහුවොත් වදාළ කියන්නේ රටක නීති හදන ස්ථානය. සභාව කියලා කියන්නේ ඔව් රටක අධිකරණය නීති ක්‍රියාත්මක කරන තැන. මේ දෙකේම නායකයා රජතුමා. ආයෙත් දීලා වචනයක් දෙයි මහා විනිචහි ලබනහ වටිති. මෙය සඳහන් වන්නේ කුමන සෙල් ලිපියේද? උත්තරේ තමයි සිතුල්පව්ව ලිපියේ. සිතුල්පව් ලිපියේ තමයි මහා විනිචහි ලබනහ වටිති ගැන සඳහන් වෙන්නේ. එතකොට ඔයාගෙන් අහනවා වැව් වලින් කුඹුරු කරනවා නිසි කාලෙට සීසාවේ නැත්තම් කලම් 5ක දඩයක් ගහන ලිපිය මොකද්ද? කොණ්ඩ වට්ටවාන ලිපිය. කලම් 5ක දඩයක් ගහන ලිපිය මොකද්ද? කොණ්ඩ වට්ටවාන ලිපිය. පාඩම් කරගන්න වෙනවනේ. ඒ වගේම තමයි ඔයා දන්නවා බදුළු ටැම් ලිපියේ නීති 3ක් ඔයාට ලියන්න ඇවිල්ලා නැහනේ. එහෙනම් එන්න පුළුවන්. බදුළු ටැම් ලිපියේ නීති 3ක් හතරවන උදේ රජුරුවන්ගේ. බුලත් පුවක් විකිණීම මඩුවල පමණක් තබා කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම නිලධාරීන්ට නොපෙන්වා බදු අය කරන අයගෙන් දෙගුණයක් බඩු අය විකුණනවා නම් දෙගුණයක් බදු අය කරන්න ඕන. වෙළඳ පොළට ඇතුළට එන අයගෙන් ඇරෙන්න පිටතේ අන අයගෙන් බදු අය කරගන්න එපා.
ඒ වගේම අර පොයේ දවසේ තෙල් බද්දක් අය කරන එක ලියන්න පුළුවන්. කාගේද මාඝාත නීතිය? අමණ්ඩගාමිනී අබේ රජතුමාගේ. කවුද පක්ෂීන් මරන්න එපා කිව්වේ? නිශ්ශංක මල්ල රජතුමා. කවුද අපරාධ වලට දෙන දඩුවම් ගැන කිව්වේ? හතරවන කාශ්‍යප හතරවන මිහිඳු රජතුමා. වේවැල් කැටි ලිපිය. කවුද අපරාධකාරයෙක් ගමට ආවම එයා අල්ලලා දෙනකන් ගමේ මිනිස්සු ගෙවන්න ඕන බද්ද මොකද්ද? ගෘහ දණ්ඩ බද්ද. මෙරට කාසි භාවිතය ආරම්භ කරන්නේ ක්‍රිස්තු පූර්ව කීයද? 250 දී. එතකොට රංකලම් 200ක් පන්සලට පූජා කළ රජුරුව කවුද? හතරවන කාශ්‍යප රජතුමා. රංකලම් 200ක් පන්සලට පූජා කළේ හතරවන කාශ්‍යප රජතුමා. ඒ විතරක් නෙමෙයි කාන්තා නියෝජනය ගත්තොත්. අතීත කාන්තා නියෝජනය රාජ්‍යත්වය, ප්‍රාදේශීය පාලනය, නිසි කාලයට නිසි වගකීම් ලබා දීම කියන මාතෘකා තුනට කඩන්න පුළුවන්. ඒ ලකුණු 6ක ප්‍රශ්නයක්. රාජ්‍යත්වය ලැබුණා. උදාහරණයක් චූලසීවලී බිසව. ප්‍රාදේශීය නායකත්වය ලැබුණා. උදාහරණයක් බ්‍රාහ්මණ ගම ලිපියේ පරමක නදීකගේ බිරිඳ පරමක සමන, පරමක ලූ සමන. ඒ වගේම නිසි කාලයට වගකීම් ලැබුණා. ඒක කියනවා මදුපාචිකා කියන වචනෙන්. දම්පි ආටුවා ගැටපදේ. ඒ වගේම කාන්තාවට නිසි කාලයට උයන්න පුරුදු කරන්න ඕන දෙමාපියෝ විසින්. ඒක කියන්නේ සහස්ස වත්ූපකරණය කියන පොතෙන්. එහෙනම් කාන්තාව නිසි කාලයට රූපලාවන්‍ය කටයුතු වල නිරත වෙන්න ඕන. ඒ ගැන කියන්නේ උඩරංචාමඩම නිවසෙන්. ඒ ගැන මතක තියාගන්න ඕන. ඒ වගේම දේශීය ආහාර වර්ග ගැන තවට පාඩම් වෙනවා. ගැටලුවක් නැහැ. කාඩි අබුල ගැන කොංගු යව දූම වගේ පරණ ආහාර, කැඳ වර්ග භාවිතය හම්බු වගේ ඒවා. අන්න එහෙම. ඒ වගේම සුවඳ ගිතල් හා මොනරමස් කෑවේ මොන පොතේද? සද්ධර්ම රත්නාවලියේ. වී උදු තල මුං කෑවේ මොන සෙල්ලිපියේද? තෝනිගල සෙල්ලිපියේ. සොඬල ගැන තියෙන්නේ මොන පොතේද? සද්ධර්මාලංකාරේ. සියලු ලිය જાතිහු කටු ඇති රුකය මෙලෙස කියන්නේ මොන පොතද? සද්ධර්ම රත්නාවලිය. මාගේ දුවණියට කිරි කන්නට හරබ්බානක් දුන මනාවෑ. මේ ගැන කියන්නේ පූජාවලියේ. දුවණිය ගැන කියන්නේ පූජාවලියේ. ලිය જાතිහු කටු ඇති රුකයි කියන්නේ සද්ධර්ම රත්නාවලියේ. සොඬල ගැන කියන්නේ සද්ධර්ම අලංකාරේ. තිල සංගුලිකා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මදුපාචිකා වෙන්න පුළුවන්. ওই වගේ වචන කියන්නේ දම්පියාටුවා ගැටපදේ. එතකොට පරිසරය ආරක්ෂා කිරීමට රජවරු ඒ කාලේ ගොඩක් උත්සුක වුණා. මොනවද පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධව අපට ගන්න පුළුවන් දේවල්? අනුරාධපුර පූර්වලිපිය හතරවන මිහිඳු රජතුමා පුස්කොඩ ඉඩම් වල කැලෑ කපන්න එපා කියලා එතුමා අපට කියන්නේ. තුන්වන උදේ රජතුමා බුද්ධන්නේ හෙළ ලිපිය කැලෑවල ගස් කොළන් කපන්න එපා. පස්වන කාශ්‍යප රජතුමා කොණ්ඩවට්ටවාන් ගස් කොළන් කළමනාකරණයේදී ආණ්ඩුව නීති රීති පිළිපදින්න ඕන. ඕනවට පාඩ එක් කරන්න බෑ. ඊළඟට ඔබ ප්‍රියතම පාඩමට ආවා 7 වෙනි පාඩම. 7 වෙනි පාඩම. රයිට්? ඒ කියන්නේ ඕනම කෙනෙක් ඉතිහාසයේ පොත ගත්තම ආසාවෙන් බලන පාඩමක් තමයි 7 වෙනි පාඩම කියලා කියන්නේ. එතකොට වියලි කලාපේ නගර හා නව රාජධානි කියන රාජධානි පාඩම තමයි ඒකේ අපේ අරමුණ. විශේෂයෙන්ම පළවන නාගරීකරණයේ ලක්ෂණ මොනවාද කියලා අහන්න පුළුවනි. පළවන නාගරීකරණයේ පළවන ලක්ෂණය තමයි ප්‍රභූවරු පෞල් වශයෙන් සංවිධානය වෙලා හිටියා. විදේශ රටවලින් ගෙන්නූ භාණ්ඩ පරිහරණය කරා. ඒවට පෙළඹුණා. ඒ වගේම තමයි අවා දන්නවා ඔය නගරයක් ලෙස හඳුන්වන්නේ කාලේ උද්‍යාන මොනවාද ආගමික ගොඩනැගිලි පාකාර ජලාශ වගේ තිබ්බ තැන් නේද? ඒ වගේම තමයි අවුරුදු 1400ක් තිබ්බ අනුරාධපුර නගරය. ඒක මතක තියාගන්න ඕන. මේ පොළොන්නරුව ප්‍රථම වතාවට සිය පාලන මධ්‍යස්ථානයේ ලෙස තෝරාගත්තේ කවුද? මහා විජයබාහු රජතුමා. මහා විජයබාහු රජතුමා. අග්නිදිග ආසියාතික ලක්ෂණ පෙන්눔 කරන්නේ මොනවාද? පොළොන්නරුව ගල් විහාරය, ඒ වගේම සත්මහල් ප්‍රාසාදය. අග්නිදිග ආසියාතික ලක්ෂණ පෙන්눔 කරන්නේ මොනවාද? පොළොන්නරුව ගල් විහාරය, සත්මහල් ප්‍රාසාදය. පොළොන්නරුව බිඳ වැටෙන්නේ ඇයි? ඒක අහන්න පුළුවන් ලකුණු 6ක ප්‍රශ්නයක්. මේ සැරේ අනිවාර්යෙන්ම. පොළොන්නරුව බිඳ වැටෙන ප්‍රධාන හේතු තමයි මාගගේ ආක්‍රමණය සහ දුර්වල පාලනය. චෝලයන් චෝලයන්ගේ නෙමෙයි අත්‍තරම චෝලයන්ගේ නෙමෙයි ඔතන කියන්නේ කාලිංග මාගගේ ආක්‍රමණය. චෝලයෝ නෙමෙයි. මාගගේ ආක්‍රමණය තමයි ප්‍රබලම ආක්‍රමණය. ඒකහන් තමයි විනාශ වෙලා ගියේ. විශේෂ හේතු විදිහට දුර්වල පාලකයෝ බලපෑවා. නේ? පොළොන්නරුව බිඳ වැටීමට හේතු ටික වැඩියෙන් බලා ගන්න ලියලා හුරු වෙන්න. ඒවා අහන්න පුළුවන් විභාගෙට. ඒ වගේම තමයි පැරණි නගර පිරිහෙන්න හේතු අහන එක නැහැ. ඇහුවත් බය වෙන්න දෙයක්වත් නැහැ. සතුරු ආක්‍රමණ හන්දා, මධ්‍යගත පාලනයේ බිඳ වැටෙන හන්දා,
ආරක්ෂාවක් නැතිවීම හන්දා, වෙළඳාම හන්දා, ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වුණ හන්දා බිඳ වැටෙනවා. ඊළඟට පටන් ගන්න දෙවන නාගරීකරණය. දෙවන නාගරීකරණයේ ලක්ෂණ මොනවාද? බලය විමද්දගත වෙලා පාලන මධ්‍යස්ථාන රැසක් ක්‍රියාත්මක වුණා. සාහිත්‍යයේ කැපී පෙනෙන පුනර්ජීවනයක් දැක්කා. නව බුද්ධි ප්‍රබෝධයක් වර්ධනය වුණා. වෙළඳ කටයුතු පුළුල් වෙනවා. ඒව තමයි නව නාගරීකරණයේ නැත්නම් දෙවන නාගරීකරණයේ ලක්ෂණ. එතකොට ලංකාවේ ඊළඟ රාජධානිය උනේ දඹදෙණිය. දඹදෙණියට යන්න කලින් කාලිංග මාකට බයේ හැංගිලා හිටපු කීප දෙනෙක්ව පාඩම් කරගන්න වෙනවා නේ. විශේෂයෙන්ම මොනවාද කාලිංග මාකට බයේ තිබුණු ස්ථාන? යාපහුවේ සුබසේන වියා. ඒ වගේම ගන්ධෙනිය පර්වතයේ සංකසේන වියා. ගෝවින්ද මලේ බුවනිකබා ආදිපාදතුමා ඒගොල්ලෝ හැංගුණා. නමුත් පොදු අරමුණක් යටතේ රාජ්‍යයක් දියුණු කරන්න පුළුවන් වෙන්නේ කාටද? කාටද පොදු අරමුණක් යටතේ රාජ්‍යයක් දියුණු කරන්න පුළුවන් වෙන්නේ? තුන්වන විජයබාහු රජතුමාට. තුන්වන විජයබාහු රජතුමාගේ රාජධානිය මොකද්ද? මේ ඔයාලට මතක් වෙන්න ඕන. තුන්වන විජයබාහු රජතුමාගේ රාජධානිය තමයි දඹදෙණිය රාජධානිය. දඹදෙණිය රාජධානිය. දඹදෙණිය රාජධානිය රාජකීයත්වය කරගත්ත තුන්වන විජයබාහුගේ කරුණු තුනක් පාඩම් වෙන්න ඕන. එකක් තමයි දළදා මාලිගාවේ නැත්නම් දළදා හාමුදුරුවෝ කොත්මලේ හංගල තිබ්බේ බෙලිගලට ගේන වඩම්මනවා. වඩම්මල බෙලිගල දළදා මාලිගාව හදනවා. දෙවෙනි කාරණේ තමයි දඹදෙණිය ප්‍රධාන මධ්‍යස්ථානය කරගන්නවා. දඹදෙණිය විජයසුන්දරාරාමේ කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණය කිරීම, අභාවයට ගොස් තිබුණු පොත්පත් නැවත ලියවීම මේ කාලේ වෙනවා. ඒ වගේම තමයි දෙවන පරාක්‍රම බාහු රජතුමා කලින් ප්‍රශ්න පත්‍ර වලට අහලා තිනවා. පාස් පේපර් පොත් බලන්න, ඒ වයින් ඉගෙන ගන්න. එතකොට දෙවන පරාක්‍රම බාහු රජතුමාගේ ඇමති කවුද? දේවපතිරාජ. දෙවන පරාක්‍රම බාහු රජතුමාගේ හාමුදුරුව කවුද? සංඝ රක්කිත. යාපහුවේ හිටපු ප්‍රබලම නිලධාරීන් කවුද? කාලිංග රායර චෝඩගංග. යාපහුවේ තමයි හිටියේ නේද? කාලිංග රායර චෝඩගංග. ඒ වගේම තමයි යාපහුවේ හිටපු පළවන රජතුමා ඊජිප්තුවත් එක්ක සම්බන්ධ වුණා. එයාගේ නම අපි හඳුන්වනවා මොකක් කියලාද? පළවන බුවනික බාහු කියලා. ආගෙන් අහනවා ඊජිප්තුවත් එක්ක සම්බන්ධ වුණු පළවෙනි පාලකයාගේ නම. උත්තරය පළවන බුවනික බාහු රජතුමා. පළවන බුවනික බාහු රජතුමා. එතකොට එක්සෑම් එකට අහනවා ආර්ය චක්‍රවර්ති නම් ඇමැත්තෙක් ඇවිල්ලා දළදාව පැහැරගෙන කුලසේකර නම් ඉන්දියන් රජුරවන්ට බාර දුන්නේ මොන කාලයේද? දෙවන බුවනික බාහු රජතුමායේ. ආර්ය චක්‍රවර්ති ඇවිල්ලා දළදාව පැහැරගෙන ඉන්දියන් රජතුමාට බාර දෙනවා. ඒ දෙවන බුවනික බාහු කාලයක වෙන්නේ. සරජෝති මාලය කියන පොතේ කවුරු ගැන සඳහන් වෙන්නේ? හතරවන පරාක්‍රම බාහු රජතුමා ගැන. හතරවන පරාක්‍රම බාහු රජතුමා ගැන සරජෝති මාලය කියන පොතේ සඳහන් වෙන්නේ. ඒ වගේම කුරුණෑගල යුගයේ ලියවෙන පොත්පත් අහන්න පුළුවන්. දළදා සිරිත, සිංහල බෝධි වංශය, අනාගත වංශය, දළදා පූජාවලිය. කුරුණෑගල වැව හැදුවේ කවුද? තුන්වන බුවනික බාහු රජතුමා. තුන්වන බුවනික බාහු රජතුමා. ගම්පල රාජධානියේ සුවිශේෂී සිද්ධි මොනවද? ප්‍රධානම කියන්නේ ගම්පල රාජධානියේ සුවිශේෂත්වය මොකද්ද? මාතෘ මූලික රජකම උරුමුනේ. සෙනවි පරම්පරා දෙකක් රජතුමාට සේවය කළා. විශේෂයෙන්ම සේනාධිලංකාර පරපුර, අලකේශ්වර පරපුර. ඒ වගේම යුන්ලෝගේ ආක්‍රමණය සිද්ධ වෙන්නේ කාගේ කාලෙද? ගම්පල රාජධානිය තුල. යුන්ලෝගේ ආක්‍රමණය සිද්ධ වෙනවා. චෙන්හෝ යුන්ලෝ කියන්නේ අතරම චෙන්හෝ ආවේ. යුන්ලෝ කියන්නේ චීනයේ හිටපු රජතුමා. යුන්ලෝගේ කාලේ චෙන්හෝ තමා ලංකාව ආක්‍රමණය කරන්නේ. එක වතාවක් ඇවිල්ලා කතා බහ කරලා ගිහලා ඊළඟ වතාව වෙනකොට අපේ හිටපු රයිගම පාලකයා යන්න දෙන්නේ නැහැ එයාට ඇතුළට, අපේ රට ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ චෙන්හෝ ආයිසරයක් හමුදාවක් අරන් ඇවිල්ලා මේ වීරාලකේශ්වර චීනට අරන් යනවා. ඒකයි වෙන්නේ. ඒ වගේම ගම්පල යුගයේ ගොඩනැගිලි මොනවද? ලංකා තිලකය, ගඩලා දෙනිය. ලංකා තිලකය, ගඩලා දෙනිය. පාඩම් කරගන්න. ලංකා තිලකය, ගඩලා දෙනිය. පාඩම් කරගන්නවට ගොඩාක් වැදගත් වේවි. ඊළඟට කෝට්ටේ රාජධානිය තුල ප්‍රධාන රජතුමා 6 වන පරාක්‍රම බාහු රජතුමා. මෙතුමා ගැන අහන්න පුළුවන් විශේෂයෙන්ම ඇහුවා ගොඩක් ප්‍රශ්න වලට. ඒ නිසා අපි එතුමා ගැන පාස් පේපර්ස් වලින් බලන්න කියලා ඔයාලට කියනවා. ඒ වගේම සිංහල පෙරළිය කියන්නේ මොකද්ද? සිංහල සංඝය. 6 වන බුවනික බාහු රජතුමා විසින් ජයබාහු මරා රජ වීමට විරුද්ධව ජනතා අරගලය තමයි අපි හඳුන්වන්නේ සිංහල පෙරළිය හෙවත් සිංහල සංඝය කියලා. ඒ කියන්නේ ඒ කාලේ තිබුණ සිංහල සංඝය සිංහල පෙරළිය වගේ නම්. අද තමයි ඔය ඉංග්‍රීසි වචන දාන්නේ ගෝටාගෝ මොකද ඒ වගේ දන්න ඒ වචන දානවා. රයිට්?
ඒ අරගල වලට තියෙන ඉතින් ඒ නම් මේ සිංහල පෙරළිය ඒ කාලේ දාපු නම්. හරිද? එතකොට කොහොම හරි කියන්නේ පෙරළිය කියලා කියන්නේ සිංහල පෙරළිය කියලා කියන්නේ සිංහලයා වෙනස් වීම කියන අදහස. ඊළඟට යාපනය ගැන හොයනවා නම් තොරතුරු ගන්න පොත් තුනක් තියෙනවා. යාල්පාන වයිප මාලේ, සේගරාස සේකර මාලේ, කෛලාය මාලේ කියන පොත් තුන. යාපනය ගැන තොරතුරු හොයනවා. ඒ වගේම යාපනයේ වගේම කුඩා රාජ්‍යයන් තිබුණා වන්නියාර් වගේ. වන්නි ප්‍රදේශ 18ක් තිබ්බා කියලා පූජාවලියේ සඳහන් කරනවා. ඒ වගේම ඔයගෙන් අහන්න පුළුවන් රජ රට ශිෂ්ටාචාරයේ විද වැටුණාට පස්සේ ආර්ථික රටාවේ ලක්ෂණ මොනවාද? පළවෙනි ලක්ෂණය තමයි දුර්ගාශ්‍රිත රාජධානි බිහි වුණේ. කෙටි කාලයයි රාජධානිය තිබුණේ. රජවරු වැව් හැදුවේ නැහැ. අහස් දියෙන් තමයි කුඹුරු වගා කළේ. ඒ වගේම කුරුණෑගල විස්තරය කියන පුස්කොළ පොතේ තියෙනවා රටේ අභ්‍යන්තර වෙළඳාමට කඩවීදි තිබුණා කියලා. ඒ කියන්නේ හොඳ දියුණු වෙළඳ පොළවල් තිබ්බා කියලා. කුරුණෑගල විස්තරය කියන පුස්කොළ පොතේ එහෙම කියන්නේ. මතක තියාගන්න. ඒ වගේම තමයි ඇම්බැක්කේ දේවාලය කවුද හැදුවේ? තුංගන වික්‍රමබාහු රජතුමා. භූජාවලිය කවුද යුවේ? බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ විනය නීති රීති ඇතුළත් මොකක්ද මූලාශ්‍රය? දඹදෙනි කතිකාවත. පරාක්‍රමබාහු රජතුමාගේ දිනචර්යාව ඇතුළත් පොත මොකද්ද? කඳවුරු සිරිත. බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ රචනා කළ වටිනා වෙදපොත. යෝගාර්ණවයා. දැන් ඒ ටික පාඩම් කරන්න වෙනවා කියලා දැනෙනවනේ. ඒ වගේම තමයි කුරුණෑගල යුගය ගත්තාන් පස්සේ 550 ජාතක පොත සිංහලට පරිවර්තනය වුණා. දලදා සිරිත පූජාවලිය ලියුණා. ගම්පල යුගය ගත්තට පස්සේ පාරමී ශතකය, ජීන බෝධාවලි, බාලාවතාරය වගේ පොත්පත් ලියුණා. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ කෝට්ටේ යුගයයි. එය පැහැදිලි කරන කරුණු තුනකින්. එකටම ලියන්නේ පොත්පත් සඳහා උදව් කරා රජතුමා. ඒ වගේම පොත්පත් ලියුණා බොහෝ පඬිවරු අතින්. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ, කෑරගල වනරත්න හාමුදුරුවෝ, ඉරුගල් කුලතිලක හිමි ඒ වගේ අය පොත්පත් ලිව්වා. විශේෂයෙන්ම සංදේශකාව්‍ය ගොඩාක් වැදගත්. ඒ වගේම ඒ කාලේ සංස්කෘතික ග්‍රන්ථ මොනවාද? භක්ති ශතකය කියලා කියන්නේ සංස්කෘතික ග්‍රන්ථයක් ඒ කාලේ ලියවෙන. ඒ වගේම ඒ කාලේ පිරිවෙන් මොනවාද? ඒ කාලේ පිරිවෙන් විදිහට ගත්තායින් පස්සේ පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙන ගන්න පුළුවන් නේද? ඒ වගේම තමයි දෙවුන්දර ඉරුගල් කුලතිලක පිරිවෙන ගන්න පුළුවන්. ඒ වගේම වීදාගම ගණානන්ද පිරිවෙන ගන්නත් පුළුවන්. අතන හත්වෙනි පාඩමේ පාඩම් කරන තොරතුරු ටිකක් අඩුයි නේද? ඒ මං කියන්නේ දැන් හත්වෙනි පාඩමට වඩා අටවෙනි පාඩම ටිකක් සැරයි. නිතර අහනවා ප්‍රශ්න. නිතර අහනවා මහනුවර රාජධානී පාඩමේ. ඒකෙදි අපි ගත්තොත් බලන හුන්නස්කිරිය වගේ දුර්ග මාර්ග වලින් නුවරට ලැබුණු ආරක්ෂාව මතක් වෙන්න ඕනේ. නුවර ප්‍රථම පාලකයා සේනා සම්මත වික්‍රමබාහු මතක් වෙන්න ඕනේ. බෞතිස්ම නම් තුනක් දීලා පෙර රජවරුන්ගේ නම් අහයි. කුසුමාසන දේවිය දෝන කතරිනා, යමසිංහ බණ්ඩාර දොන් පිලිප්, ඒ වගේම දොන් ජුවාන් කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවේ දොන් ජුවාන්, කරලියද්දේ කොනප්පු බණ්ඩාර නේ. එතකොට කොනප්පු බණ්ඩාර පස්සේ කාලෙක රජ වෙන්නේ පළවන විමල ධර්මසූරිය නමින්. 2016 පේපර් එකේ හැම මේ ගිය අවුරුද්දේ 20 පේපර් එකේ අහලා තිබුණා පළවන විමල ධර්මසූරිය තියෙනම අභියෝග මොනවාද? ඔහු ඒව ජයගත්තේ කොහොමද කියලා. මේ අවුරුද්දේ අහන්න පුළුවන් දෙවන රාජසිංහ රජතුමාගේ පුතුන් තුන්දෙනා. කවුද පුතු තුන්දෙනා? එක්කෙනෙක් කුමාරසිංහ, එතුමාට ඌව පළාත බාර දෙන්නේ. එක්කෙනෙක් විජයපාල, එයාට මාතලේ පැත්ත බාර දෙන්නේ. එක්කෙනෙක් රාජසිංහ, එයාට මහනුවර පැත්ත බාර දෙන්නේ. ඉතින් ඔයා දන්නවා මහා අස්ථාන කුමාරයා හැවත් දෙවන රාජසිංහ කුමාරයා දක්ෂ පාලකයෙක් වුණා. තාම දක්ෂ වැදගත් පාලකයෙක් වුණා. එතුමාට දෙවන රාජසිංහන මුහුණ දෙන්න තිබුණ අභියෝග ගොඩයි. එකක් පෘතුගීසි අභියෝගය. අනිත් එක රදල ප්‍රධානීන්ගේ අභියෝගයන්. අනිත් එක ලන්දේසින් අපේ රටෙන් ගියේ නැති අභියෝගය. එතුමා ඒවට සෑහෙන අපහසුවෙන් මුහුණ දෙනවා. රජතුමා දක්ෂ පාලකයෙක්. උඩරට ඉතිහාසයේ දිගම කාලයක් රජකම් කළේ කවුද? දෙවන රාජසිංහ රජතුමා තමයි ඒ රජකම් කළේ. සිංහලයේ අවසාන රජතුමා කවුද? වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමානේ. ඒ වගේම නායක්කර් ප්‍රථම රජතුමා කවුද? විජය රාජසිංහ රජතුමා. ඒ වගේම ගොඩක් දුරට අහනවා ඒ වගේම පළාත් පේපර් වලත් අහලා තිබුණා කීර්තිශ්‍රී රාජසිංහ රාජ්‍ය සමය ගැන. කීර්තිශ්‍රී රාජසිංහ රාජ්‍ය සමය තුල සියම් දේශයට උපසම්පදාවට උපාලි මහරහතන් වහන්සේ ඇතුළු දූතයන් යවනවා. ඒ වගේම උඩරට පහත රට ප්‍රදේශවල වෙහෙර විහාර ආරාම ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම වැලිවිට සරණංකර හාමුදුරුවන්ට සංඝ රාජ පදවිය ලබා දෙනවා. ඉතින් ඔයාලට මේවා විස්තර කරලා ලියන්න පුළුවන් නම් හොඳයි. ඉංග්‍රීසීන් ලංකාවට එන්නේ මොන රජුරුවන් කාලෙද? ඉංග්‍රීසීන් ලංකාවට එන්නේ රාජාදී රාජසිංහ රජතුමාගේ කාලේ. ඒ වගේම තමයි
ඉංග්‍රීසීන් ලංකාව අල්ලගන්නේ මොන රජතුමාගේ කාලෙද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලේ. උඩරට පරිපාලනය ගැන පැහැදිලි කිරීම කරන්න නිතර අහනවා. පරිපාලනයේ ඉහළම දූරධාරියා රජතුමා ළඟට මහාධිකාරම් සහ දෙවන අධිකාරම් කියලා කොටස් දෙකක් බෙදුනා. මහාධිකාරම්ට මේ කියනවා උඩගම් පහ අධිකාර පල්ලෙගම් පහ අධිකාරම් ඒ වගේම තමයි දෙවන අධිකාරම්ට උඩගම් පහ අධිකාරම් කියලා කියනවා. ඒ වගේම මහවාසලෙන් කරන්නේ මොනවාද? රටවසමෙන් කරන්නේ මොනවාද? බද්දේ කියන අංශයෙන් කරන්නේ මොනවාද කියලා ලකුණු 6කට අහන්න පුළුවනි. මහවාසලෙන් කරන්නේ මොන වගේ කටයුතුද? රටවසමෙන් කරන්නේ මොන වගේ ඒවද? බද්දේ කියලා කියන්නේ මොකද්ද? ඒ ගැනත් ඔයා පාඩම් කරගන්න. ඒ වගේම තමයි රටේ ඉඩම් වර්ග වාට මතකද? ගබඩාගම, නින්දගම, විහාරගම, දේවාලගම. ඒ වගේ ඔයාට ගබඩාගමක් නම් රජවාසල ප්‍රයෝජනය සඳහා. පළවෙනි ඉඩමක් කියලා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට එන ඉඩම්. ඒ පළවෙනි ඉඩම්. පැහැදිලිද? ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි රටේ ආර්ථික තත්ත්වය ගැන කතා කරද්දී එකක් තමයි පාරිභෝජනය පදනම් කරගත් ආර්ථික රටාවක් තමයි තිබුණේ. ඒ වගේම ආර්ථිකය ස්වයං පෝෂිත ආර්ථිකයක් තිබුණේ. ඒ වගේම කඳුකර ප්‍රදේශ බහුලයි. ඒ වගේම වී වගාව සීමිතයි. අතිරේක ආහාර භෝග මගින් ආහාර අවශ්‍යතා සම්පූර්ණ වුණා. ඒ වගේම පුතා ඔයා බලන්න ඕන උඩරට විවාහ ක්‍රම තුනයි. දීඝ විවාහය, බින්න විවාහය, එකගේ කෑම. ඊළඟට සාමාන්‍යයෙන් තුන්වෙනි කොටස තුල මේ සැරේ එන්නට ඉඩ නැති ප්‍රශ්නයක් පුනරුදය. හැබැයි පුනරුදය පාඩමෙන් ප්‍රශ්න ගොඩාක් දානවා. සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ ඇවිල්ලා මේ අවුරුද්දේ ආයි දාන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට ඉතින් පුනරුදය කියන මේ පාඩම එන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් මම නම් හිතන්නේ විප්ලව පාඩම ලෝක යුද්ධ පාඩමට මුල් තැනක් දෙවි කියලා. එහෙම බැරි වුණොත් විප්ලව ලෝක යුද්ධ එකට කරලා පුනරුදයෙන් එක ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. හොඳද? පුනරුදය පාඩම කොහොමද බලාගන්නේ හොඳයි. දැන් මගේ යෝජනාව පුනරුදයයි ලෝක යුද්ධය බලන්න කියලා. ගොඩක් දුරට. ওই දෙකම බලන්න වෙයි. නැත්නම් එක ප්‍රශ්නයයි තෝරගන්නේ නේ ලකුණු 18ට. නමුත් අපිට දෙකම බලන එක වාසියක් තියෙනවා. එතකොට පුනරුදය ඇති වෙන්න හේතු. ඒක නම විශේෂයෙන් පාඩම් කරන්න ලකුණු 6ක්. කොන්ස්ටන්තිනෝපලේ මුස්ලිම්වරු යටත් කර ගැනීම හන්දා අර පොත්පත් සේරම යුරෝපයට රැගෙන ගියා. ඒ පොත්පත් කියවලා තමයි පුනරුදය පටන් ගත්තේ. ඒ වගේම බුද්ධි ප්‍රබෝධය නේද? ඒ වගේම තමයි වෙළඳාමේ දියුණුව, නව ධනවතුන් බිහිවීම. ඒව තමයි පුනරුදයට හේතු. මුද්‍රණ යන්ත්‍රය හොයා ගැනීම පුනරුදය පැතිරෙන්න හේතුවක් වුණා. ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය හොයා ගැනීම. ඒ වගේම පල්ලියේ ආධිපත්‍ය විවේචනය කළ අය කවුද? එතකොට එංගලන්තයේ වයික්ලිෆ්, බොහීමියාවේ ජෝන් හස්, ප්‍රංශයේ ඉරාස්මස්, ජර්මනියේ ලූතර්. ගොඩක් වැදගත්. මොකක්ද ශාස්ත්‍රීය පුනරුදය කියන්නේ? 15 වන සියවසේ යුරෝපයේ භාෂාව, සාහිත්‍ය, ආගම, කලාවාදී සියලු ශේෂ්ත්‍රවල ඇති වූ ප්‍රබෝධය නවෝදය. ඩිවිනා කොමීඩියා ලිව්වේ කවුද? අලිගියරි ඩාන්ටේ. ෆ්‍රැන්සිස් පෙට්‍රාක් ලිව්වේ මොකද්ද? ලෝරාට සැහැලි කවි. මානවවාදය කියන්නේ මොකද්ද? සියලු දෙනාටත් වඩා දෙවියන්ටත් වඩා මිනිසා උතුම් යන සැලකීම. එතකොට පුනරුදයට පෙර කලා ශිල්පවල ලක්ෂණ කොයි වගේද? පුනරුදයට පසු කලා ශිල්පවල ලක්ෂණ කොයි වගේද? එහෙම අහන්න පුළුවන්. ඒ වගේම ආන්ජලෝගේ මූර්ති මොනවාද අහන්න පුළුවන්. විශේෂයෙන්ම ලොරෙන්සෝ මෙඩිසි ප්‍රතිමා, පියේටා, මොසෙස්, ඩාවිඩ්, සේරම ආන්ජලෝගේ. එතකොට පුනරුදේ විද්‍යාත්මක දියුණුව සම්බන්ධවත් ඇහුවොත් කොපර්නිකස් නූතන තාරකා විද්‍යාවේ පියා. ඔහු සූර්ය කේන්ද්‍රවාදය හොයාගන්නවා. අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ නියමය. ඒ වගේම තමයි කෙප්ලර් ග්‍රහලෝක සූර්යාවට ඉලිප්ස් ආකාරව ගමන් කිරීම. ඒ වගේම ඉතාලියේ ගැලලියෝ ගැල්ලි අත්හදා බැලීම් විද්‍යාවේ පියා. රුධිර සංසරණය විලියම් හාවේ. ඒ වගේ පාඩම් කරගන්න පුළුවන් නේ. පැරසල්සස් ලෙඩ රෝග සෑදීමට හේතු සොයා බැලීම හා ඒවා සම්බන්ධව බෙහෙත් සොයා ගැනීම. ඒ වගේම ඔය පුනරුදේ දේශපාලන ලක්ෂණ, ආර්ථික ලක්ෂණ ඒවා ඉතින් ගොඩක් ලෙහෙසි. දේශපාලන ලක්ෂණ ගත්තන් පස්සේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ලැබෙනවා ලෝකෙට. ඒ වගේම වංශාධිපතියන්ගේ බලතල ගිලිහෙනවා, ජාතික රාජ්‍ය ආරම්භ වෙනවා යන්න ඒවා. ආර්ථික ලක්ෂණ ගත්තම ස්වයං පෝෂිත ආර්ථිකය පිරිහෙනවා. ආනයන අපනයන ආර්ථිකයක් පටන් ගත්තා. චෙක්පත් බැංකු භාවිතය වර්ධනය වෙනවා. ඒව ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම තමයි දේශ ගවේෂණ අහනවා. දේශ ගවේෂණ වලට හේතු මොනවාද? ඔය පුනරුදේදී ලෝකයේ ගෝලාකාරයි. ටොලමිගේ සිතියම් මගින් හොයාගත්ත ලෝකය ගැන නාවික ගමන් වල නිරත වෙන්න යන්ත්‍ර හැදුවා. අන්න ඒවා. විශේෂයෙන්ම පාඩම් කරගන්න. ඒ වගේම තමයි බර්තොලමියෝ ඩයස් වැදගත් වන්නේ ඇයි? සුබපැතීමේ තුඩුවින්දා. වස්කෝද ගාමා වැදගත් වන්නේ ඇයි? වස්කෝද ගාමා ඉන්දියාවට ආවා.
ඒ වගේම ස්පාඤ්ඤේ රජුයි රැජිනයි කවුද දේශ ගවේෂණ වලට උදව් කරපු? ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා බිසව. පෘතුගාලයේ රජුරු කවුද? නාවික හෙන්රි. නවලෝකේ හොයාගත්තේ කවුද? ඇමරිකෝ වෙස්පුචි. මැගලන් හොයාගත්තේ මොකද්ද? පිලිපීනය. කැබේ සහෝදරයෝ හොයාගත්තේ මොකද්ද? කැනඩාව. ආපාඩම් කරගන්න ඕනේ. එතකොට පුනරුදය ලංකාවට බලපෑවේ කොහොමද කියලා දේශපාලන ආර්ථික සංස්කෘතික ඇසුරෙන් අහලා තිබුණා ගොඩක් සැරයක්. මට මතකයි. ඒ වගේම 10 වසර පොතේ අවසාන පාඩම නිරීක්ෂණය කිරීමේදී අපිට පැහැදිලි වෙනවා අර ශ්‍රී මේ පෘතුගීසීන් ආසියාවට එන්න කලින් ආසියාවයි යුරෝපයයි අතර සමන්තා තියාගත්ත පාරවල් තුනකින් කොන්ස්ටන්තිනෝපල් වලින් තමයි හැම පාරක්ම පටන් ගන්නෙ. කොන්ස්ටන්තිනෝපල් පර්සියා මධ්‍ය ආසියා හරහා චීනයට, කොන්ස්ටන්තිනෝපල් මධ්‍යධරණීය මුහුද රතු මුහුද හරහා ඉන්දියන් සාගරයට, කොන්ස්ටන්තිනෝපල් බැග්ඩෑඩ් පර්සියන් බොක්ක හරහා ඉන්දියාවට ගිහිල්ලා චීනට යන පාර. එතකොට ආසියාවේ යුරෝපා බලය පැතිරුණේ ආර්ථික වාසි පදනම් කරගෙන ආගම් ප්‍රචාරය සඳහා සහ කීර්තිය පදනම් කරගෙන. ඒ වගේම පෘතුගීසීන් එනකොට ලංකාවේ හිටපු රජතුමාලා කවුද? එතකොට යාලා පාලනය කළේ මොනවාද? පෘතුගීසීන් එනකොට යාපනය මහනුවර හා කෝට්ටේ කියලා කෑලි තුනකට කැඩලා තිබ්බේ අපි. පාලනය කළේ කෝට්ටේ නම් 8 වන වීර පරාක්‍රමබාහු රජතුමා. යාපනයේ නම් ඔයා දන්නවා පැහැදිලිවම යාපනයේ පාලනය කළේ කවුද? යාපනයේ පාලනය කළේ පර රාජසේකරම් රජතුමා. ඒ වගේම තමයි මේ සීතාවක මේ නුවර පාලනය කළේ සේනා සම්මත වික්‍රමබාහු රජතුමා. පස්සේ කාලෙක පෘතුගීසීන් කෝට්ටේ බලය අල්ලගත්තේ මේ විජේබා කොල්ලේ හන්දා. විජේබා කොල්ලේ යන කුමක්ද? විජේබා කොල්ලේ කියලා කියන්නේ අපි දන්නවා තම පියා මරා පුතුන් තිදෙනා විසින් රාජ්‍ය පැහැර ගැනීම. එහිදී කෝට්ටේ 7 වන බුවනික බාහුත් රයිගම රයිගම් බණ්ඩාරත් සීතාවක මායා දුන්නෙත් අල්ලගත්තා. ඒ වගේම තමයි කවුද ඇත්තම 7 වන බුවනික බාහු පෘතුගීසීන්ට එපා වුණේ ඇයි? විශේෂයෙන්ම 7 වන බුවනික බාහු විරුද්ධ වුණා පෘතුගීසීන්ට වැඩි මිලකට භාණ්ඩ ලබා ගන්න එපා. ඒ කියන්නේ ඒ වගේම මේ ආගම බලෙන් පතුරවන්න එපා මෙන්න මේ වගේ කරුණු වලට. ඒ නිසායි පෘතුගීසීන් 7 වන බුවනික බාහු මැරෙව්වේ. කවුද සීතාවක පළවෙනි රජතුමා? මායා දුන්නේ. කවුද සීතාවක දක්ෂම රජතුමා? සීතාවක රාජසිංහ හේවත් පළවන රාජසිංහ. ඔයා සීතාවක රාජධානී පිරිහීමට හේතු බලා ගන්න. ඒ වගේම යාපනයේ රාජ්‍ය පිරිහීමට හේතු බලා ගන්න. ඒ වගේම සටන් දෙකක් උඩරටත් එක කරපු දන්තුරේ සටන බලන සටන වගේ දේවල් විස්තර කරන්න බලා ගන්න. ඒ වගේම අර කෙතරම් ආක්‍රමණ එල්ල වුණත් උඩරට ආරක්ෂා වුණා. පෘතුගීසීන්ට ලන්දේසීන්ට අල්ලගන්න බැරි වුණා. ඇයි නිතරම රාජපාක්ෂිකයි අපි. උඩරට රජතුමාට අපි සහාය දුන්නා. ඒ වගේම තමයි සටන් උපක්‍රම අපේ ගරිල්ලා සටන් නේද? ඒ වගේම අපේ පිහිටීම දුර්ග මාර්ග වලින් යුතු මේ පිහිටීම් බලපෑවා. ඊට පස්සේ පෘතුගීසීන් යනවා ලන්දේසීන් එනවා. පෘතුගීසීන්ගේ ලංකාවේ පාලන කාලය 1505 ඉඳලා 1658 දක්වා. ලන්දේසීන්ගේ පාලන කාලය 1658 ඉඳලා 1796 දක්වා. 96 දක්වා. එතකොට 638 ගිවිසුමේ වගන්ති තුනම පාඩම් කරගන්න. අහන්න පුළුවන්. විශේෂයෙන්ම පෘතුගීසීන් මෙරටින් පළවා හැරීමට උඩරට රජුට සහාය දිය යුතුයි. ඒ සඳහා යන යුද වියදම් වෙළඳ ද්‍රව්‍ය වලින් ගෙවිය යුතුයි. ඒ වගේම ඇතුන් නැරෙන්න වෙළඳාමේ ඒකාධිකාරය ලබා දිය යුතුයි. එතකොට ඒවා බලා ගන්න පුතේ. ඒ වගේම තමයි ඔය 1766 කිවිසුම හන්දා උඩරටට වෙරළබඩ මුහුදු තීරයේම හිමි වුණා. ඒකත් බලා ගන්න වෙනවා. ඒක ගොඩාක් වැදගත් වෙයි වාට. ඊළඟට උඩරට රාජ්‍ය සම්බන්ධ ලන්දේසි ප්‍රතිපත්තියේ ලක්ෂණ මේ මොහොතේ කරුණු තුනක් බලමු. එකක් තමයි ලන්දේසි වෙළඳ සමාගමට මේ පාඩු සිද්ධ වෙන ගැටුම් වලින් වැළකුණා. ලන්දේසින් සහ රජතුමා නිතරම සමගිව කටයුතු කරන්න හැදුවේ. ඒ වගේම රජතුමාගේ හොඳ හිත දිනා ගන්න කටයුතු කරා. උපසම්පදාව ගේන්න කටයුතු කරා ලන්දේසින්ගේ නැව් වලින්. ඒ හන්ද ලන්දේසින් සහ රජතුමා අතර හොඳ හිත තමයි ගොඩක් තිබ්බේ. දෙවන විමල ධර්මසූරිය, විජය රාජසිංහ, කීර්තිශ්‍රී රාජසිංහ මේ වගේ රජවරු ලන්දේසින් එක හොඳින් ගනුදෙනු කළා. උපරිම ආර්ථික වාසි ලබාගත් ලන්දේසින් රජුරුවත් එක ගැටුම් ඇති කරගන්න නැතුව ඒ ගැන මතක් වෙන්න ඕන. කොහොම වුණත් ලන්දේසින් අපේ රටෙන් ඉවත් වෙන්නේ 1796 දී. ඒකත් මතක තියාගන්න ඕන. අපි පුරා පැයක් තිස්සේ සාකච්ඡා කළේ 2022 වසරේ මැයි මාසේ 25 වෙනිදා උදේ 8:30ට ලියන ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයට සහ කෙටි පේපරයකට අවශ්‍ය දැනුම. මම බලාපොරොත්තු වෙනවා ඔබ ඉතාමත්ම හොඳින් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන මේ වීඩියෝ එක නිතර බලලා මේ වීඩියෝ එක අධ්‍යයනය කළා ඔබ ඉතාමත්ම හොඳින් මෙවර විභාගෙ ලියාවි කියලා. මම බලාපොරොත්තු වෙනවා ඔබ විෂයන් 9ටම
ඒ සාමාර්ථ ලබා ගනීවි කියලා. මම සුබ පතනවා ඔබට ඉතිහාසයේ විෂයට ඒ සාමාර්ථයක්ම ලැබේවා කියලා.